සම්මා සම්බුද්දස්ස පංචමේ වික්ඛවේ අංගේ අනුගහිතා සම්මා දිට්ඨි චේතෝ විමුක්ති ඵලා හෝති චේතෝ විමුක්ති ඵලානි සංසාති පඤ්ඤා විමුක්ති ඵලාචෝති පඤ්ඤා විමුක්ති ඵලානි සංසාති. परंपरावच लोक शांति रहनाव अति गौरवनीय महासंघरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कार्मिक समुद्र मेकिंग सिर दिनाम जन्मे मोति सूदान वेदने සතර දුක්ඛිනී නිවීම පිණිස අපි කෙරෙහි අනුකම්පාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යමය පිළිගත් ශ්‍රවණය කරන්න. ඒ නිසා හැමදෙනාම තමන්ගේ සිත නොයෙක් කර්මවල දුවන්නට නොදී සිතේ එකකමක් ඇති කරගෙන ඉතාමත් ඕනෙකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මුලින්ම මතක් කරනවා. හොඳට වුණාවෙන් ධර්මය ශ්‍රවණය කරන්ට කියලා කියන්නේ එහෙම වුණාවෙන් ධර්මය ශ්‍රවණය කළාමයි අපිට ධර්මයේ මතක හිටින්නේ ධාරණය වෙන්නේ. ධර්මය මතක තිබුණොත් ධාරණය වුණොත් තමයි අපිට ඒ තුළින් නුවණින් මෙනෙහි කළ අර්ථය සම්පර්ෂණය කරලා අර්ථය බලා ගන්න පුළුවන් වෙන්නේ. ධර්මයේ අර්ථය වැටහුණොත් තමයි අපිට ධර්මයේ හැසිරෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ධර්මයේ හැසිරුණොත් තමයි අපිට මේ සසර ගමන නිමා කරගන්න පුළුවන් ඥාන දර්ශනය උපදින්නේ. ඉතින් මේ සත්‍යස්ම ශ්‍රවණය හරියට ධම්මවල පොරොත්තුක් එකින් එක බැඳිලා පවතිනවා වගේ අනුපාදා පරිනිර්වාණය දක්වාම එකින් එක බැඳිලා සම්බන්ධ වෙලා පවතිනවා. මේ ධර්ම ශ්‍රවණයට මනාකොට ධර්මය ශ්‍රවණය කරන කමට නිවනයි කියලා කිව්වත් කමක් නැහැ. කොහොමද මේකද නිවන කියන ධර්මතාවය අපිට ලැබෙන්න මූලිකම අංගයක් නිසා. එන්නතුනි අනන්ත පරිමාණ සංසාරේ ඉඳලා ඔබත් මාත් අපි හැමදෙනාම මේ ඉමක් කොනක් පාරක් පෙරක් නැති අනවරාගෝ සංසාරේ මේ අත දුවමින් සැරි කරමින් අපේ ජීවිතවලට සැනසෙල්ලක් ආරක්ෂාවක් රැකවරණයක් හොයමින් යන අය ජීවිතයේ සැනසෙල්ලක් ආරක්ෂාවක් රැකවරණයක් හොයමින් යන ගමනේ සාවකාලිකව ඇතිවෙලා තියෙන තැනක් තමයි මේ ජීවිතය. මේ ජීවිතයේ උපන්න දවසේ ඉඳන් මේ මොහොත දක්වාම අපි හැම අරමුණක් පාසාම කරන්නේ ජීවිතයට ආරක්ෂාවක් රැකවරණයක් සැලසිල්ලක් හොයන එක. නමුත් මෙහෙම හෙව්වා අවාසනාවන්ත කාරණාව ජීවිතේම කැප කරලා ජීවිතේම වැය කරලා සැලසිල්ලක් හොයන ලෝකයට ජීවිතේම කැප කරලා ජීවිතේම වැය කරලා ආරක්ෂාවක් රැකවරණයක් හොයන මේ ලෝකයට අවසාන මොහොත වෙනකොට ලැබෙන්නේ නැත්තේ ජීවිතේම සැනසෙල්ලක් ආරක්ෂාවක් රැකවරණයක්.
මේ ලෝකෙ තුල ආරක්ෂාවක් නැති බව, සැනසෙල්ලක් නැති බව, රැකවරණයක් නැති බව දැකපු නිසාමයි බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙක ලෝකයේ තමන් මාර්ගයෙන් ඉවත් වෙලා විමුක්තිය මාවත පුරුදු වුණු කලේ ලෝකයේ තුල සැපසැනසෙල්ල හොයමින් දුවන ලෝකයට ලෝකයේ තුල නොලැබෙන සැපසැනසෙල්ල ළඟා කරලා දෙන මාවතක් මම හොයාගන්නට ඕන වෙලා කිව්වෙන්නට ඕනේ කියලා. ඉතින් ඒ පණිවිඩයේ කවදා හරි දවසක හම්බුනොත් තමයි දැක්කොත් තමයි අපි මේ විරුද්ධවක් ඇතුලේ ඡන්දේ හොයනවා වගේ වැඩ ලෝකෙ තුල සැපසැනසෙල්ල හොයන එක. මේ තුලින් අපිට කවදාවත් සැපසැනසෙල්ල ලැබෙන්නේ නැහැ. මේ විරුද්ධ තුල ඡන්දේ හොයන්න ලැබෙන්නේ නැහැ නැති නිසා. කියන අවබෝධය ලැබිලා පදාතිකව සැපසැනසෙල්ල ලැබෙන මානසික සම්පූර්ණ වෙන්නේ ඒ ධර්මයේ තේරුම ධර්මය අවබෝධය. ඉතින් ඒ නිසා සැබවින්ම තම තමන්ගේ ජීවිතයට නිදුක් බව කැමති නම් සැනසෙල්ල සැප කියන ධර්මතාවයට කැමති නම් ඒ හැම කෙනෙකුටම අවශ්‍ය පණිවිඩයකුයි මේ ධර්මයෙන් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වහන්සේ වහන්සේගේ අදහසක්වත් වහන්සේ වහන්සේගේ දෘෂ්ටියක්වත් දේශනා කරනවා නෙමෙයි ධර්මයේ කියලා. සත්‍යයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි මේ ලෝකයේ හැමදාම පැවතුන හැමදාම පවතින ඇත්තක් කියනවා. මෙන්න මේ ඇත්ත නොදන්නාකම නිසා තම විසින්ම සැප අහිං කරගෙනයි ලෝකෙ තියෙන්නේ. තම විසින්ම දුක උපදවාගෙනයි ලෝකෙ තියෙන්නේ කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා වදාළේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් හැමදාම පැවතුන හැමදාම පවතින. ඒ සැබෑම ස්වභාවය අවබෝධ කරගත්තොත් දුක තමන්ගේ ජීවිතයෙන් අයින් කරලා සැප තමන්ගේ ජීවිතයෙන් අයින් කරලා දුක තමන්ගේ ජීවිතය තුල උපදවාගෙන කටයුතු කරන මේ සිද්ධිය ලෝකෙට පේනවා තේරෙනවා. ඒ මොහොත ලෝකයේ ඒ සිද්ධාන්තය තුල තමන් කෙරෙහිම ලැජ්ජිත වෙනවා. තමන් කෙරෙහිම කලකිරෙනවා. කලකිරීලා ඒ දුකේ නොවැළෙනවා. නොවැළෙනම දුකෙන් මිදෙනවා. මිදුණාම මිදුණා කියන මොන වෙනවා කියලා දුකේ මිදීම දක්වාම මේ මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් පින්වතුනි මම මේ වෙනන්ත හදන ධර්මය ස්වභාවයෙන්ම ගැඹුරුයි. මොකද මම වෙනන්ත හදන්නේ මගේ ධර්මතාවයක් නොවන නිසා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවයක් නොවන නිසා. අපේ ජීවිතවල පවතින අපේ ජීවිතයේ සත්‍ය කතාවක්. නමුත් ඒ සත්‍යයට විරුද්ධව වර්ධවා දැඩි කොට ගන්නා වූ අදහස් බොහෝ කාලයක් ඇතුළු කරලා තියෙන අපිට ඒ සත්‍ය වශයෙන් නුහුරු කමයි ගැඹුරුයි කියලා කියන්නේ. ඒ සැබෑම ස්වභාවය පුරුදු කරලා නැති කතියයි අපිට වටහා ගන්න තියෙන දුෂ්කරකම. මේක තේරුම් ගන්න අපිට අපහසුතාවක් මේ ගැඹුරු කියන්නේ වෙන මොකද නෙමෙයි. හැමදාම පැවතුණා හැමදාම යථාර්ථයක් වුණා අපි යථාර්ථය ඇතුළු කළ නැතිකම නිසා නුහුරුයි අපිට. ඉතින් මේ ඇත්ත දැක්කොත් තමන්මයි ලෝකයේ ගැන තමන් ගැන ලැජ්ජ වෙන්නේ තමන් ගැන කලකිරෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ
මේ ධර්මය අවබෝධ කරගත්තාම තේරුණාම බුදුරජාණන් වහන්සේටම වැටහුණාලු මම අවබෝධ කරගත්ත මේ ධර්මය හරිම ගැඹුරුයි. මේ ධර්මයේ ලෝකයට මම කියන්නේ මේ ලෝකයා මම කියන්නේ තේරුම් ගන්නෑ. ලෝකයේ තේරෙන්නේ නැහැ. මට වේදනේට පවතින විතරයි. ඒ නිසා මම ධර්ම දේශනා කරන්නේ නැහැ කියන අදහසක් ඇති වුණා බුදුරජාණන් වහන්සේට. එතකොට බුදුරජාණන් වහන්සේගේ අදහස තේරුම් ගත්ත මහා කර්මය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා වාසුතුමාට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා. එහෙනම් කම්පාවෙන් ධර්ම දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයේ ලෝකේ දිහා බලනකොට ගැඹුරු ස්වභාවයෙන් යුක්තව මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කෙලෙස් අඩු මොන වැඩි අය ඉන්නවා කියලා දැක්කා. ඒකල බුදුරජාණන් වහන්සේ අදහස් කළා මේ ධර්මයේ තෝරලා ගන්න පුළුවන් අය ඉන්නේ ධර්ම දේශනා කරන්න. දැඩි අයට මාත්‍ය පුළුවන් වීම පිණිස ධර්ම දේශනා කරන්න අදහස් කළා. ඉතින් මම මෙතනදී මතක් කරේ පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට ගැඹුරුයි කියලා හිතෙනවා නම් මේ ධර්මය මේ යම් ගැඹුරු ස්වභාවයක් ඇත්තටම තියෙනෝනේ කියනවා. අපි ගොඩාක් ගැඹුරු නැති නිසා අපි නොගැඹුරු නිසා අපි මෝඩ නිසායි ඉන්නතුනි ඇලෙන අරමුණේ ඇලෙමින් ගැටෙන අරමුණේ ගැටෙමින් පැවතෙන අරමුණ වල පැවතෙමින් ඒ මියත සතර දුමින් දෙසහිමාවේ ඒ අපේ මෝඩ මනසට කිසිදු වෙනසක් නැතුව ඉන්න මෝඩ මට්ටමේ ඉඳගෙනම තේරුම් ගන්න පුළුවන් නම් ඒ දර්ශනය මෝඩේ කියලා මම කියන්නේ. ඒ අපි මෝඩයි නම් අපිට ඉන්න මට්ටමේ ඉඳගෙනවත් ඒක තේරෙනවා. ඉතින් මේ දර්ශනය මෝඩයි. නමුත් යම් ධර්මයක් තියෙනවා නම් ටිකක් එවිලා බලන්න වෙනවා. වොමුණාවේ නැඹුරු වෙලා බලන්න වෙනවා. අන්න ඒ මට්ටම ඒ ධර්මයේ බලන්න කියනම අපේ මෝඩකම පවත්තන්න බෑ. අපේ මෝඩකම කිවිලා යනවා. එතකොට මේ මෝඩකමට වඩා ටිකක් ගැඹුරු ස්වභාවයෙන් තමයි මේ යථාභූත ඥාන දර්ශනයේ තියෙන්නේ. ඒ ස්වභාවය අවබෝධ වෙනකොටම ඒක තේරෙනකොටම අපේ මනසේ එක්තරා මෝඩකට ජීවිලා යනවා. සහවස්ත දර්ශන සම්පදාය සයස දක්වා ජනිතවෝ. ඔහුගේ ඒ දැකීමත් එක්කම ධර්මතා තුනක් දුර වෙලා යනවා. සංකල්ප චිකිත්සා සිලබත පරම කියලා තියෙන්නේ ඒ දර්ශනය එක්ක මේ මෝඩකමත් එක්ක ඒ දර්ශනය පවත්වන්න බැහැ. ඒ දර්ශනය දැකීමත් එක්කම මෝඩකම ඉවෙනවා. එයා පොත්වල ඉවෙනවා. ඒ නිසා මේ කතා කරන තමයි ටිකක් බොහෝසේ ගැඹුරුයි ඒක උනාවේ සෝනේ කරන්න කියලා මතක් කරගන්න. පින්වතුනි අංගුත්තර නිකායේ පස්වෙනි නිපාතයේ තියෙනවා අනුකරිත කියලා සූත්‍රය. මේ සූත්‍රයේ දෙන්නවා බුදුරජාණන් වහන්සේ පංචමේ විග්‍රහයේ අනුකරිතා සම්මාදිට්ඨිය මහණෙනි මේ ධර්මතා පහකින් අනුග්‍රහය ලබන සම්මාදිට්ඨිය චේත විමුක්ති පරාච්ච හෝති චේත විමුක්තිය ඵලයකට පවතිනවා චේත විමුක්ති ඵල ආනිසංසාච්ච හෝති චේත විමුක්ති ඵලය ආනිසංස කොට පවතිනවා ප්‍රඥා විමුක්ති
ඵලාච්ඡෝති ප්‍රඥා විමුක්තිය ඵලයකට පවතිනවා. ප්‍රඥා විමුක්ති ඵල ආනිසංසාරෝති. ප්‍රඥා විමුක්ති ඵල ආනිසංසකට පවතිනවා. කර්ම පහකින් උපකාර ලද සම්මාදිට්ඨිය. කාරණා පහකින් උපකාර ලද සම්මාදිට්ඨිය ඒකාන්තයෙන්ම චේතු විමුක්තිය ඵලයකට පඤ්ඤා විමුක්තිය ඵලයකට චේතු විමුක්තිය අනුසස්කොට පඤ්ඤා විමුක්තිය අනුසස්කොට පවතිනවා කියලා කියන්නේ. ඒත් අපි තේරුම් ගන්න ඕනේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? ඒ සම්මා දිට්ඨියට අනුග්‍රහයෙන් පවතින උපකාරයෙන් පවතින ඉතුරු ධර්මතාව පහ මොකක්ද කියලා. එතකොට ඒ ධර්මතාව පහෙන් මේ ධර්මතාව පහෙන් උපකාර ලද අනුග්‍රහය ලද මෙන්න මේ සම්මා දිට්ඨිය චේත විමුක්ති ප්‍රඥා විමුක්තිය ලබා දෙනවා නැත්නම් ආත්මතත්වයට පවතිනවා කියන ධර්මතාවය දෙන්නවා. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ අනුග්‍රහයෙන් අනුග්‍රහය ලබන්නට ඕනේ මොකක්ද? සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කියන එක දාර්ශනික මෙන්න මේ සම්මා දිට්ඨිය ඉස්සෙල්ලාම දැනගන්නට ඕනේ. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම. නිවැරදිව අපි ධර්මයේ දැනගත්තට පස්සේ ඒ දැනගත්තු ධර්මය දකින්න නැත්නම් පැමිණ වාසය කරන්ට ඒ සම්මා දිට්ඨියට පරිවාර ධර්මතාව ටිකක් උපකාර ධර්මතාව ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ ඉතුරු ධර්මතාව. මොකද්ද ඒ සම්මා දිට්ඨියට අනුග්‍රහ පවතින ධර්මතාව පහ? සීලවා හෝති සීලවා සුතවා හෝති අසුඛිරුද්ධ නැති බව ධර්ම ශ්‍රවණය කරන බව ධර්ම සාකච්ඡා හෝති ධර්ම සාකච්ඡා කරන බව සමතෝ හෝති සමතය ඇති කරගන්න බව විපස්සනා හෝති විපස්සනා. සීලය ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡාව සමාධි නිමිත්ත ගැටළු කිරීමට සම්බන්ධයේ විපස්සනාව කියන මෙන්න මේ අංග පහෙන් උපකාර ලද සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඒකාන්තයෙන්ම චේතු විමුක්තිය අවසන් කොට ප්‍රඥා විමුක්තිය අවසන් කොට පවතිනවා. චේතු විමුක්තිය ප්‍රඥා විමුක්තිය ලබා දීම පිණිස පවතිනවා. එතකොට අපි ඉස්සෙල්ලාම සම්මා දිට්ඨිය කියන කාරණාව ඉගෙන ගන්නවා. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම. මොකක්ද නිවැරදි දැකීම? ඒ පොදුනේ මේ ලෝකේ යථාර්ථය තමයි පටිච්ච සමුප්පාද බව හේතුඵල ධර්මයක් තියෙන්නේ. මෙන්න මේ හේතුඵල ධර්ම අපි තේරුම් ගන්නට ඕනේ. මෙතනදී බාහිර හේතුඵල ධර්ම බලනකොට දැල්වොත් බලන්න ඉතුරු වෙලා බලන්නට හේතුඵල ධර්ම තියෙනවා. එතකොට හේතුඵල ධර්ම පරිමාණය කෙනෙක්ගේ බලන්න. නමුත් තමන් කියන තැන හේතු ප්‍රත්‍යය කියලා දැක්කොත් බලනවා කියන තැන නැත්නම් තමන් කියන ජීවිතේ තමන්ගේ පැවැත්ම හේතුඵල ධර්ම පරිච්ඡේදයක් වලට බවක් කියන එක අවබෝධ වුණොත් තමයි ඒ පුද්ගල භාවයේ ඉන්නේ. එතකොට මෙතනදී අපි උපමාවක් කළොත්
उस एटीट्यूड अभी हेतु की लगी वो उस एटीट्यूड नीचे नतन हेतु की लगी वो उस एटीट्यूड का उस कहत है तुम गाली गिरी है तुम मैं कहत गाली गिरी हो तभी फलयस किए लगे इसे कुछ मैं उस एटीट्यूड उस कहत उस गिरी फले फले या आपको हेतु आपके नवाज मैं उस गिरी है तुझे है ना उस एटे का नाम फालिंग हजारत हेतु आपको मैं उस एटे हेतु आपके नो था वो उस घाट का दांत मैं उससे भी है तुमो उससे भी हाथ को गहा और को पहाड़ छेड़ा पिछले दिया यारी नाम तेरा नैवेद्य तेरा दिगन तेरा वर्गीय को फाले या खादा न बोलो हेतु आकर वो ऐसे खादा है तेरा तो दूसरा ने थाव को खा तेरा नैवेद्य थाव का खादा ना मेरे को पोस्किए न तरत को लोग की जरूर है हेतु का फाले कहते हैं तो फाले हेतु कहते तो आए हेतु फाले कहते मैं विदिशत पोस्किए न धर्म प्राप्तिया लोग के बहु काले पवती विद्यमान है तेरा ने भी लिखा है खुद तो बलन है उस एटीट्यूड हैबिट उस कला उसके किन्हीं कुछ मैं उस कला उस कले सेवना लगा किसी वक्त लगा है अनुभव करना හැබැයි එකම ඇටයක්වත් ඉතුරු නොකරනවා. අපි කියමු ගෙඩි හැදුවේ හැදෙන ඇටවලට කැල නොවන විදිහේ පිටක අපි එන්නත් කරලා තියෙනවා. ඔස් ගහයි ගහක් කියනවා ගහේ ගෙඩි දැරෙනවා වරකක් ගන්න පුළුවන් ගලක් ගන්න පුළුවන් පොළොස් ගන්න පුළුවන් පොත්තවල් ගන්න පුළුවන්. අර හේතුවේ ඵලයක් අනුභව කරන්න පුළුවන්. හැබැයි ඒක ගෙඩියක්වත් Television carrier was television television was possible. Then favorite was attached to was gahe was gidit kama gahe evana laba no. Ikke attached was television idar කියලා නැහැ. එතකොට ඔන්න කලමයි මේකෙන් නැවත යම ගෝවිලදී ඉඳ නතර කළා කියන්නේ. කලමයි මේකෙන් කලම යම දැල්ලා කියන්නේ තියෙන හේතුව නතර කරලා තියෙනවා. මේ කොස්කහ අවුරුදු 50 කාලෙ 100 හරිදීලා ඒ කොස්කේ ආවසේ වරවිට දවසට කොස්කහක් නැති. නැවත කොස්කහ නතර බීජ කලමයි නැති කරලා තිබුණේ पुराना कर्म प्रत्येक घटक एक नैति वेनකොට අලුතෙන් කුස්ස පදති හේතුව නැති කරලා පොස් කියන දඩස්ම ලෝකී වගේ ඒනනේ එතකොට ඔන්න ඔය වගේ පෙර ජීවිතේ අවිද්‍යා කර්ම සංහා උපාදාන භව කියන හේතු ටික දකින්න පොස් ඇකී වගේ කියලා පෙර ජීවිතේ අවිද්‍යා කර්ම සංහා උපාදාන භව කියන ධර්මතා පහ මොදේ භවකමන්නේ නමුත් කර්ම කෙලෙස් ටික දකින්න පොස් ඇකී වගේ ඒකට හටගත්ත
ये ऐसी हटगत गह वगे තමයි මේ රූපය නැත්නම් නාම රූප දෙක හටගත් නිදි ටික වගේ තමයි මේ ස්පර්ශ ආයතන හය. එතකොට මේ ගහ මේ ගෙඩි ටික දැන් දුරුක නැහැ. මේ ගෙඩියෙන් ගන්නාම ස්පර්ශ ආයතන හය. චක්කු සෝත කාන ජීවා කාය මන කියන මේ ස්පර්ශ ආයතන හය දැන් විපාකය. මේ කෝස්කලේ කෝස්කෙඩි වල තව යමක් හදන්න පුළුවන් හේතුව නැහැ. ඒක ඇතුළේ ඇටවල තිබුණේ ගෙඩි වල හෝ ගලේ තව යමක් හදන්න පුළුවන් හේතුව නැහැ. ඒ වගේ මේ විපාක නාම රූප දෙකේ නැත්නම් මේ තමන් කියන ශරීරය මේ ආයතන ටික තේනෙනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා ඉති සිතමත සුදේ සුතමත මුදේ මුතමත විඥාත විඥාතවත් කියන මේ ටික ගන්නම මෙතන විපාක ධර්මතාව විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන එක විපාක ටික ස්පර්ශ ආයතන හය. ඔස් ගහයි ගහේ ගෙඩි ටිකයි වගේ. ඊට පස්සේ මේ ගහේ ගෙඩි වල ඇදෙන ගෙඩි ඇතුලේ ඇදෙන ඇට ටික තමයි ප්‍රශ්නේ. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයට සමගාමීව ස්පර්ශ ආයතන නිසා අද දවසේදී ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙච්ච මනසකින් අපි සිතින් කිරින් කරනවා නම් ස්පර්ශ ආයතන හය වෙන එකක්, පෙනෙන බව වෙන එකක්. පෙනෙන දෙයට සිතින් කිරින් කරනවා නම් මේ සිතින් කිරින් නව කරනවා. අර කිටි ඇතුලේ තියෙන ඇට වගේ. ඇට වගේ. ඔබ පැහැදිලිවලා දෙන්න. කෙනෙකුට පුළුවන් නම් කොස් ගහ තියෙද්දි ගහේ ගිරි අනුභව කරන්නේ ඇට ටික බැල නොවන තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට පුරාණ කර්මයෙන් හටගත්ත මේ විපාක නාම රූප දෙක විපාක ස්පර්ශ ආයතන හය පරිහරණය කරනවා නැවත කර්ම සකස් නොවන විදිහට. මෙන්න මේ තැන තිබෙන ස්වરૂප දෙස නිපාන කියලා. කොස් ගහයි කොස් කෙලිකයි පරිහරණය කරනවා නැවත බැල ආශ නොදැනෙදි ඇටනවා. එතකොට ස්කන්ධ ඉතිරියක් තියෙද්දි නිවන් දැකලා මතු ඉපදීම නැති කරලා. පුරාණ කර්මයට අර්ථකථ ගහක් කෙලි නැති වෙනකොට ඔබ තමයි යන්න අපේ සූත්‍රයේ කියන්නේ කීනම් පුරාණ තව නැති සම්භව විරත් චිත්ත ආයතිකේ භවන්ති තේ කීන විචා අභිවිචාන්දා කියලා. ඡේවිච්ඡ විඥානයේ දීච ඇති නොවැළි සංහාන යුක්තෝ ඉතිරින් නැති වෙනවා කියලා. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ ස්පර්ශ ආයතන හයේ ඵලය. ස්පර්ශ ආයතන හය ආරම්භය අද දවසේ අපි හිතින් කරනවා නම් මේ ඵලයේ හේතුව විපාක ස්පර්ශ ආයතන හය දෙක ඇතිවෙච්ච හේතුවක් තමයි අද අපි ඒ කරන සිටින් මේ
ස්පර්ශ ආයතන හයට අද අපිට සිතින් කරන්න පුළුවන් වුණොත් මේ ටික හේතුවක් වෙනවා නැවත නිබඳු ස්පර්ශ ආයතන හයක් හදන්න. ආපෝ ස්පර්ශ ආයතන හය ආයෙත් සිතින් කර්ම හැදෙනවා ආයෙත් ඵලයේ හේතුවක් වෙනවා. ඒ නිසා නැවත මේ වගේ නාම රූප වලින් ස්පර්ශ ආයතන හයක් හදන්න. මෙන්න මේ චක්‍රය හේතුවක් නිසා විපාක නාම රූප දෙක විපාක නාම රූප නිසා ආපෝ කර්ම විඥාන. කර්ම විඥාන නිසා ආපෝ විපාක නාම රූප. මේ විදිහට නාම රූප නිසා විඥාන නිසා නාම රූප මේ නාම රූප බලපෑම බොහෝ කාලයක් පවතිනවා. අපේ කියනවා නෙමෙයි පුදුලේ කියනවා නෙමෙයි මේ ධර්මතාවය බොහෝ කාලයක් වෙනවා. කෙනෙකුට පුළුවන් නම් පුරාණ කර්මයට හදගත්ත මේ විපාක නාම රූප දෙකේ නැවත කර්ම සකස් නොවන විදිහට කටයුතු කරනවා. කර්ම ක්ෂය කරගන්න පුළුවන් නම් කර්ම රැස් වෙන ගතිය නතර කරලා ස්පර්ශ ආයතන හය පරිහරණය කරන මට්ටමට කිව්වරක් ගන්නවා. සෝපදිනේට නිපාත. මේ නාම රූප දෙක නැත්නම් මේ රහත් අවුරුදු 50ක් හරි 100ක් හරි තිබුණාම මේක විරලයයි. එතකොට මේ නාම රූප පරම්පරාව ඉවරයි. මේක ධර්මතාවයක් වෙන්නේ. එතකොට මෙන්න මෙතනදී අපිට දැනගන්න ඕනේ ධර්මතාවයක් තියෙනවා. දැන් ලෝකයේ භෞතික වස්තුවක එන හේතුඵල ධර්මයට වඩා මේ නාම රූප ධර්මතාවයන්ගේ හේතුඵල ධර්ම වෙනසක් තියෙනවා. ඒක තමයි මේ හේතු නතර කරගන්න පුළුවන් බවක් තියෙනවා. පොත් ඇටයක් නිසා ගහක් හැදෙනවා නම් ගහේ ඇතුලේ ගහක් කිරි හැදෙනවා නම් කිරි ඇතුලේ තියෙන ඇට අනිවාර්යයෙන්ම කරගෙනවා නම් ඒ හින්දා ආයතනයක් හැදෙනවා මේක නවත්තන්න බෑ ඉතින් යනවා. ඒ වගේ පුරාණ කර්මයේ හටගත්ත විපාක නාම රූප දෙක නැත්නම් ස්පර්ශ ආයතන හය නාම රූප දෙක කියන ස්පර්ශ ආයතන හය කියන්නේ ඒ විපාක නාම රූප දෙක නිසා ඒකාන්ත කොට කර්ම රැස් වෙනවා නම් අපිට මොකක් කරන්න බෑ. අපිට නවත්තන්න බෑ. මේ හේතුවක් නිසා ඵලයක් ඇතිවෙනවා. ඵලය නැති වෙන ආයේ හේතුවක් හදලා මේ හේතු හේතු නැවත ඵලයක් ඇතිවෙනවා. යපෝනාම රූපයක් හදනවා. නමුත් මෙතන තියෙනවා අපිට පොඩි ඉලක්ක. ඒ තමයි හැම වෙලාවෙම විපාක හැම වෙලාවෙම විපාක කර්මයේ විපාක නාම රූප දෙක හැදුනහම විපාක නාම රූප දෙක නැවත කර්ම වෙන්නේ විපාක නාම රූප දෙක නැවත කර්ම වෙන්නේ විපාක නාම රූප දෙකේ ඇත්ත ඇති නොදන්නා කම කියන අවිද්‍යාව කියන ධර්මතාවය ප්‍රත්‍ය කරගන්නවා. විපාක නාම රූප දෙකේ ඇත්ත ඇති නොදන්නා කම කියන මෝඩකම අවිද්‍යාව කියන එක උදව් කරගෙනයි වර්තමාන සිතින් ඇති ස්පර්ශ ආයතන දෙක නිසාම කර්ම හැදෙනවා නෙමෙයි. ස්පර්ශ ආයතන හය උපකාරය අවිද්‍යාව පස්තරෙත් අවිද්‍යාව එක පැත්තකින් අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. එක පැත්තකින් ස්පර්ශ ආයතන හය ඇත්තම කරනවා. අනිත් පැත්තෙන් සංකාර නැත්නම් හිතින් ඇති කරනවා. මෙන්න මේ විදිහට ඇති කරපු කර්ම අපි ඇති කරගන්නේ නාම රූප දෙක එකින් පිටිලා තියෙනවා. මේ නාම රූප දෙක නිරුද්ධ වුණොත් මේ කර්මය නිරුද්ධ වෙන්නේ නැහැ. නැවත නාම රූප දෙක හදන්න
නමුත් මේ නාම රූප දෙක පිළිසිඳ දැකලා නාම රූප දෙක පරිහරණය කරන්නේ. ස්පර්ශ ආයතන හය පිළිසිඳ දැකලා ස්පර්ශ ආයතන හය පරිහරණය කරද්දීම අවිද්‍යාවෙන් හටගන්න කාරණා නැති කළා තිබුණා. අවිද්‍යාව නැති කළොත් ඒ අවිද්‍යාවෙන් උපදින කාරණා රැස් නොවන ස්වභාවයටපත් වෙනවා. කාරණා රැස් කරන එක නතර කළා තිබුණොත් අවිද්‍යාව නැති කළා මෙතෙක් කියනවා රහතන් වහන්සේ කියලා. සෝපදියේ ස්කන්ධයක තියෙද්දී වතු ස්කන්ධයන්ගේ හටගන්න ස්වභාවය නතර කරනවා. මේ ටික ඔතන දුර සෝපදියේ තියෙනවා. ස්කන්ධයේ ටික කියනවා පුරාණකරණවල ජීවිතය කියනවා. අවුරුදු 50කින් 60කින් පස්සේ මේ ටික දැනෙනකොට අනුපදියේ බලන්නේ කියලා කියනවා. නිවන් දකින්නවා කියලා කියන්නේ ඔන්නෝයි කතාවක්. ඔය ජීවීම ධ්‍යානකාරීකින් අපි ලබා ගන්න වෙන නිසායි සෝපදිසිත නිවාස අනුපදිසිත නිවාස කියලා දෙකට බෙදන්නේ. දැන් අපිට මෙතනදී සම්මා දිට්ඨිය හැටියට ලැබෙන්න ඕනේ එක දෙයක් තියෙනවා. මොකද්ද? මේ ස්පර්ශ ආයතන හය නැත්නම් විපාක නාම රූප දෙකේ ඇත්තම දැක්කොත් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් කර්ම විඥානයේ නිසා නැවත නාම රූප දෙකක් හදලා ආයතන ඇතුළේ ස්පර්ශලා මේ වගේ ලෝකයක් හදනවා කියන නෝන අපිට තියෙන්න ඕනේ. පුරාණ කර්මයෙන් හටගත්ත මේ විපාක නාම රූප දෙකේ නැත්නම් ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඉහිතිය දැක්කොත් මේ කර්ම ක්ෂය වෙනවා. කර්ම ක්ෂය වුණොත් නැවත මේ වගේ දුක් නාම රූප දෙක ස්පර්ශ ආයතන හයක් ඇතිවෙන්නේ නැහැ කියලා දුකේ ඇතිවීමට නැතිවීමට නෝන තියෙන්න ඕනේ. කිවිලා මේ ස්පර්ශ ආයතන හයේ එහෙනම් පිළිසිඳ දැක්ක යුතුයි කියන නෝන තමයි තියෙන්න ඕනේ. ඒ සඳහා මම මේ ප්‍රතිපදාව පිළිය යුතුයි කියන දැක්ම කෙනෙකුට තියෙනවා. ඔබටයි සමාධිය කියලා කියන්නේ. ඒක මම ඔයගොල්ලන්ට උපමාවකින් පැහැදිලි කරන්න නැත්නම් ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයටයි පුරාණ කාලයෙන් හටගත්ත ස්පර්ශ ආයතන හයටයි බුදුජානනාථේ අනාත්මයි කියලා කිව්වේ. මේවා සත්‍යයේ කියන්නේ පුද්ගලයේ කියන්නේ ආත්මයක් නෙමෙයි කෙනෙක් කියන්නේ කිසිම සත්‍ය පුද්ගල ආත්මීය වූ ධර්මතාවය ස්පර්ශ ආයතන හය නෑ කියන කාරණාව පෙන්වන්නයි අනාත්මයි කියන වචනේ දෙන්නේ. මේ පුරාණ කර්මයට හටගත් විපාක නාම රූප දෙකේ නැත්නම් ස්පර්ශ ආයතන හයේ පැවැත්ම කියන්නේ සැපක් නෙවෙයි දුකක්මයි කියන එක. මේ ස්පර්ශ ආයතන හය ඇතුළත දැනෙන වාසය කරන කෙනාටයි ඉපදීමේ දුක, ලිදීමේ දුක, මහලු භවයේ දුක, අප්‍රියතාවයේ ප්‍රියංගේ වෙන්නේ දුක මේ කියන දුක් ටික ඔක්කොම ස්පර්ශ කරලා වෙන්නේ. මේ ස්පර්ශ ආයතන හය ඇතුළට ආපු කෙනාටයි ස්පර්ශ ආයතන හය ඇතුළේ මේ දුක තියෙන්නේ කියන කාරණාව බුදුදහමට දෙන්නවා. ඒකෙන් කිව්වේ මේ ස්පර්ශ ආයතන හයේ තියෙන්නේ බොහොම සතුටු වෙලා සතුටු භවයේ ගුණ කියමින් කෑග්ගා සිඳු කියන නටන්න පුළුවන් වටපිටාවක් නෙමෙයි. මේ තුල තියෙන්නේ ජාතිය ජරාව ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමන උපාය ඇතිව ධර්මතා ගෙනත් දෙන්න පුළුවන් ගතිය. ඒකේ කිව්වේ මේ ස්පර්ශ ආයතන හයේ ජාති ජරා මරණ කියනවා කියන එක නෙවෙයි. ස්පර්ශ ආයතන හයේ පරිහරණය කරන්න යනකොට ආපහු මනසේ නිර්මාණය වෙලා කර්ම කෙලෙස් පැත්ත ඒ නිසා නැවත ජාති ජරා මරණ කියන දුක ජරා මරණ දුක වල දුක්ඛ කියන ටික නිදිලා නැහැ නිදෙන්නේ නැහැ. කෙටියෙන් ගත්තාම ස්පර්ශ ආයතන හය අද දවසේදී අපි පෙන්නන්නේ
මිනිස්සු ඉන්නවා, කාර් වාහන තියෙනවා, ඉන්නවා ශාලාවල් තියෙනවා, සංගීත ප්‍රදර්ශන තියෙනවා, බහුලීය තියෙනවා, හරි ලක්ෂණ ගොඩනැගිලි තියෙනවා. ඇහුවහම විස්තර හොයාගෙන දුවන්න පුළුවන් වටපිටාවක් තමයි ස්පර්ශ ආයතනයි තියෙනවා කියලා අපි දෙන්නා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙමනේ මේ ස්පර්ශ ආයතන හයේ තියෙන්නේ මොකද්ද? ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, අපයන් ආයතන, ප්‍රියංගෙන් වෙන්වීම කියන දුක් ටිකේ පහර කාලා ඒ නිසා හදන පිරිසක් ඒ දුකෙ පිටෙත් එහෙම පාරවල් හොයමින් දැන් හොයමින් මේ දුකෙන් මිදෙන්න කැළඹිච්ච ලෝකයක් තියෙනවා. දුකෙන් මිදෙන්න උත්සාහවත් වෙන ලෝකයක් තියෙනවා. දුකයි කියන්නේ. ඒ වගේම අවස්ථාවට ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් තියෙන්නේ කියන්නේ අනිත්‍යයි. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඔන්න ඔය ටික තේරුම් තමයි තමන්ට විපාකයෙන් කර්මය වෙනස් වෙලා තියෙන්නේ. මෙන්න මේ අපි කර්ම කොට ඉඳගෙන නේද? කෙලෙස් කොට ඉඳගෙන කෙලෙස් නිසා කර්ම රැස් කර දුක් විඳිනවා. කෙලෙස් රැස් කර දුක් විඳිනවා කියන කාරණාව තමන්ට එතකොට ඔන්න ඔය ටික තේරෙන්න අපි පොඩි උපමාවක් කරමු. උපමාවක් බලමු. මේ ස්පර්ශ ආයතන හයේ ස්වභාවය අනාත්මයි කියන නමත් අනාත්ම ස්වභාවය වෙන්නේ ආත්මීය යමක් වෙන්නේ අපේම දෝෂයකටයි. එහෙනම් ආත්මීය සත්පුද්ගල භාවයෙන් යුක්ත අම්මතාත්තා නැති වෙච්ච නිසා දුක් විඳින්නේ අපේම දෝෂයකටයි කියන එක අපිට තේරෙනවා. මේ සම්මාදිට්ඨිය ඇති වුණා. ඒකෙන් අපි මම මේ කියන උපමාත් එක්ක හොඳට නුවණින් එන්න අපි හැම දිනම පොඩි පරීක්ෂණයක් කරමු. සිටී අපි ඔක්කොම හදමු. දැන් මනෝමය චිත්‍රයක් හදාගමු අපි. අපිට ඕනේ එළම් කාර්යයක් කරන්න. අපි හැමෝම හිතෙන් කාර්යයක් හදාගන්න. හිතේ මවා ගන්න චිත්ත රූපයක්. දැන් මේ චිත්ත රූපයක් අවිද්‍යාව වශයෙන් හටගත්තු සංස්කාර නිමිත්තක්. කාර්ය නිමිත්තක්. ඒක හදාගන්න තියෙන ඕනෙකමක් තියෙනවා. ඔය හිත අපි මොකද කරන්නේ? ඉඳලා කාර්යන අනුභාවනාවට ගිහිල්ලා පස්තිකක් පොතලා වතුර දාලා අනල නැටි කරගන්න. නැටි ටිකේ අපි හොඳට ඍජුවම බලන පටි දාලා විතර ගන්නතේ ඇති. ඒකේ ඝන බලක භාවයෙන් අපි නෝ පස්තික තියෙන පටි. හිතේ තියෙන අපේ හිතේ හැදෙන්න පුංචි ළමයි වගේ අපි නැටි කුලි ටික ගුලි කරලා අපේ හිතේ තියෙන හැදෙන්න අවකාශ දාලා උතුරු කියනවා. දැන් මොන හිතේ කියන කත කියනවා අවිද්‍යාවෙන් හිතේ තිබුණ අපිට මෙහෙත්තක් හිතේ හැඩයක් චිත්ත රූපයක් කාරක හදාගන්න ඕනේ. කාරක කියන්නේ එහෙම කියන නිමිත්තක් අපි කියනවා. ඔක හදාගන්න තියෙන ඕනෑකමත් එක්ක අපි ඉල්ලලා අපි නැටි ටිකක් පොතලා නැටි ටිකේ හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුව තුළ පඨවි ධාතුව රාශි කළා. හොඳට බලන්න මනසේ තියෙන gati ටික ඇරෙන්න බාහිර භෞතික රූපේ තියෙන්නේ මොනවද කියලා පඨවි ආපෝ තේජෝ වායු කියන සතරේ අනිත් ධර්මතා තුන යෙදිලා වැදිලා පඨවි ධාතුව උච්චන්න වෙලා අවකාශ ධාතුව තුළ රාශි වෙච්ච රූපයක් මේ තියෙන්නේ. ඔන්න ඒ රූපය පඨවි ධාතුව හැදුවා. හතර ඒ දිහා බලනකොට අපිට මේක
කාර්යයක් මේකේ නැගී නැති. දැන් මානසිකයේ තියෙන ගතියකින් පඨවි ධාතුව රාශි කරලා පඨවිය දකින්නකොට කාර්යක කියන ගතිය අපි තුල පහළ වුණා නේද කියලා අපි දන්නේ නැතුව කාර්යයක් හැදුවා කාර්යක ඉගෙනනවා කියලා දැන් අපි හිතන්නේ. මොකද දැන් ඒකේ ඊට පස්සේ හිතේ ආපහු චිත්තජ රූපයෙන් නැති ටිකක් අවකාශ ධාතුව තුල රාශි කළා රාශි කරනකොට ඒ හැදී දකින්නකොට ඒක හදන්න හේතු වෙච්ච ගතිය ආපහු මානසික දුනා මිනිස් රූපයක්. ඊට පස්සේ අපි හැදුවා හිතේම කියන gati ටිකකින් ඇතිලියක් කියලා. ඔය වගේ බඩු මුත්තු හිතේ තියෙන gatiයට පඨවි ධාතුව අවකාශ ධාතුව තුන එක එක ඇද රාශියකට රාශි කළොත් පඨවි ධාතුව. හැත්තකට ගියාම ඕගොල්ලන්ට තේරෙයි බාහිර ලංකාරයක් තියෙනවා මිනිස් රූපයක් තියෙනවා එතකොට ඇතිලියක් තියෙනවා මුක්තියක් තියෙනවා කියලා ඕගොල්ලෝ එක තැන හිටියට මේ බාහිර භවයේ නිර්මාණය වෙලා ඇති පඨවි ධාතුව තුල කාර් මිනිස්සු ඇතිලි මුක්ති දේවල් නිර්මාණය වෙලා ඇති. දැන් මෙහෙම දේවල් තියෙනවා කියන විඥානය තමන්ට ඉතුරු වෙයිද නැද්ද? ඉතුරු වෙනවා. දැන් හොඳට සම්මා දිට්ඨිය කියන එක ඇත්තක ඇරලා මේ දිහා බලන්න ඕකට. දැන් ඕගොල්ලන්ට ඕන වෙලාවක මම කාර්යක තීපක් ගාවට යනවා. මේකේ රෝග ගාවට යනවා. මුට්ටිය බලන්න යනවා. ඇතිපේ බලන්න යනවා කියලා සිහි කර කර ඕගොල්ලන්ට පටි ධාතු ගාවට යන්නත් පුළුවන්. පටි ධාතු ඇතුළු කරන්නත් පුළුවන්. නමුත් ඕගොල්ලෝ හරි මොන කාර්යක දැක්කා මේ රූපේ දැක්කා ඇතිපේ දැක්කා ඇතිපේ ගාවට ගිහලා අපි කියලා ඔයාලට කතා කරන්නත් පුළුවන්. නේද? දැන් ඔන්න බාහිර සතර මහා ධාතු ඕගලන්ට පෙනෙන්නේ නැහැ. පඨවි ධාතුව පෙනෙන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට පොළොව මත ඕගලන්ට නිර්මාණය වෙලා තියෙනවා ලෝකය. ඔබ නිර්මාණය වෙලා තියෙනවා ආ කියනවා මනුස්ස රූප තියෙනවා ඇතිලි වලන් තියෙනවා හට්ටි මුට්ටි තියෙනවා තව යම් තරම් මනසේ ගතිය වල රාශි වුණාම ඒ රාශිච්ච රූපය අනුගේ මනසේ ඡායාව ගැටිලා බොහෝ ද්‍රව්‍ය කරනවා තියෙනවා කියන හැඟීමක් ඇති වෙන්නේ දුක. එතකොට පින්වතුනි මුලින්ම හිතේ කියන gati ටිකට හිතේ කියන නිමිති වලට කුඹහක් ගාවට ගිහිල්ලා පස් ටිකක් පොරලා නැති වලට අපි එක එක භාජන එක එක හැඩවල හිතේ කියන හැඩවලට අවකාශ ධාතුව තුල නැති ටික නැති කළානේ. රාශි කරලා පැත්තකට වුණාම අපිට දෙවුනේ අවකාශ ධාතුව තුල එක එක හැදෙන්න රාශි වෙච්ච නැටි ටික නෙවෙයි මනසේ තියෙන gati ටිකයි හැදිලා දෙවුනේ කාර් වාහන මිනිස්සු කියලා. නමුත් ඕගොල්ලෝ ඇත්තට ඇරලා හොඳට බැලුවොත් හිතේ තියෙන හැදෙන්න හිතේ තියෙන gati ටිකට කාර්යක මනුස්සයා පුද්ගලයා කියන gati වලට මම පඨවි ධාතුව අවකාශ ධාතුව තුල රාශි කළාට ඒක දකින්නකොට මේ මනුස්ස රූපය කාර්යක කියන අදහස ආපහු මගේ මනසේ හැදිලා කියුණාට ඇතිලා තිබුණාට එතන තියෙන්නේ පඨවියමයි නේද කියලා උගලට දකින්න පුළුවන් නම් කෙනෙකුට බෙවොත් මනසේ තියෙන gati ටික නිසා අද රූපේ දකින්නකොට මේ රූපේ හදන්න හේතුච්ච gati ටික ආපහු මනසේ ඉදිලා කියලා කෙනෙක් මොනින් දැක්කොත් කෙනෙකුට පුළුවන්ද බාහිර භෞතිකයට හිත නමන්න කාර් තියනවා මිනිස් රූප තියනවා ඇතිදි තියනවා මුක්ති තියනවා කියලා බාහිරට හිත නමන්න පුළුවන්ද? හම්බ වෙනව නේද? එකම පටිච්ච සංඥාවක්.
එක්ම පටවි සංඥාවක් හම්බ වෙනවා. එතන පටවි අවකාශ ධාතු තුන රාශිය මේ හැඩයට රාශියනේ හිතේ ගතියින්ද. හිතේ ගතිය රාශියම ස්වභාවික රාශියම රාශිවල තියෙන්නේ පටවි ධාතු විතරයි. දැන් පටවි ධාතු හිතේ තියෙන ගතියට මැටි ටික අවකාශය තුල රාශි කළාම ඒ රූපේ දකින්නකොට මේක මිනිස් රූපයක් කියන අදහස මට මොකද සිහි වුණා. මිනිස් රූපයක් බාහිර තියෙනවා කියලා. මගේ කර්ම විඥානයේ මනසේ හැදිලා හිටියා. නමුත් බලන්න හොඳට මැටි ටික මැටිම නේද? පටිවියම නේද? පටිවිය මිනිස් රූපයක් කියලා හිතනවා නම් මිනිස් රූපේ පටිවියට අයිති කියලා හිතනවා නම් පටිවිය මිනිස් රූපයට අයිති කියලා හිතයි නම් පටිවිය ඇතුළු කරගෙන මිනිස් රූපෙ කියේ කියලා හිතේ නම් මිනිස් රූපය ඇතුළු කරගෙන පටිවිය කියේ කියලා හිතේ නම් ඔයගොල්ලන්ට ඒ ආරම්භන සත්‍යයි කියන්නේ. ඒකේ භෞතික තත්ත්වයේ සංඛාර දිට්ඨිය මේ ඇත්ත නොදකින්න සිද්ධිය. ඒ ප්‍රභු ඇතුළේ කෙනෙක් ඕනේ නැහැ. එතකොට දැන් හොඳට බලන්න අපිට පඨවි ධාතුවේ පඨවිය කියලා අපි දන්නවා. නමුත් අපිට හිතෙනවා පඨවි ධාතුවේ කාර්ය තියෙනවා, මිනිස් රූප තියෙනවා, එක එකව තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. අපේ මනස කෙනෙකුට මනසේ ගතියේ පඨවි ධාතුව රාශි වුණා, රාශි වෙච්ච පඨවි ධාතුව දකිනකොට මනසේ ගතිය මාපව තිනුණා කියන ස්පර්ශ ආයතන හයෙම ශුන්‍යතාවය කියලා කියනවා. එක්ම පඨවි සංඥාවෙන් වඩන්න පුළුවන්. පඨවි සංඥාවෙන් වඩන්න පුළුවන්. ඒ වගේ පුරාණ කර්මයට හටගත් විපාක නාම රූප දෙක නැත්නම් ස්පර්ශ ආයතන හයි තිමුතුනි සැබෑවටම තිබුණේ පුරාණ හේතුයෙන් තිබුණු අවිද්‍යා කර්ම තණ්හා කියන කර්ම ගති ටිකට අවකාශ ධාතු තුල රාශි විච්ච සතර මහා ධාතු රූප විතරයි. සතර මහා ධාතු උපාදාය රූප ටිකක් තමයි ස්පර්ශ ආයතන හයෙම තිබුණේ. එබඳු රූප ඇසිදිරියට එනකොට ඒ රූප නිමිත්ත අපි මනෝමය සිහි කරලා අරගෙන ඒ නිමිත්තට මනසේ තියෙන නිමිත්තට මේ මිනිසයා මේ සත්‍යය මේ පුද්ගලය මේ ඇතිවි මේ වලම් මේ මුක්ති කියලා අපි නම් කරගන්නවා. නම් කරගෙන හිතේ තියෙන ඇතිවිය බලන්න යන්න ඕනේ, මිනිස්ය බලන්න යන්න ඕනේ, මුක්තිය බලන්න යන්න ඕනේ කියන ආදාසින් යනකොට ආපහු අනාත්ම අවකාශ ධාතුව තුළ රාශි වෙච්ච සතර මහා ධාතු උපාදාය රූපය ඇතිවිච්චට එනවා. එනකොට ඒක හොයාගෙන ගිය ගතිය ආපහු යෙදෙනවා. මේ ටික නොදන්නා කම නිසා පැත්තකට ගියාම අපිට දැන් සතර මහා ධාතුවේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අයියා ඉන්නවා, දුව ඉන්නවා, පුතා ඉන්නවා, කෙවල් තියෙනවා, කාර් තියෙනවා, බස් තියෙනවා, ඉඩකඩ තියෙනවා කියලා බාහිර ලෝකයේ සම්පූර්ණ සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් අසුන්‍ය. එතකොට දේපල වස්තු ආහාර කබාන රාජ්‍යදී මුතුමැණිකේ රාජනීය වස්තුන්ගේ අසුන්‍ය කිරිච්ච ලෝකයේ ආයතන ආයත අතරට හම් වෙලා තියෙනවා. මෙන්න මේ ආයතන අය මේ විදිහට වඩු මුක්තු මොහොර සත්පුද්ගලයේ භාවයෙන් මොහොර හදාගත්ත ආයතන 6යි තිමුතුනි දුක. එතකොට මේ දුකට හේතුව තමයි අනාත්ම රූපය, දුක්ඛ රූපය, අනිත්‍ය රූපය ඇතිවෙන්නේ හිතේ ඉබඳුම සංඥාවකින් සත්‍ය පුදුල ආත්මිය කර්ම නිමිති වර්තමානයේ සිහි කරගෙන ඒ නිමිත්ත හරහා ආයතන 6 පරිහරණය කරන මේ ක්‍රියාවලිය යතු දුක දිනලා ජීවිතයේ ඔබලන්ට පුළුවන් වුණොත් මේ
ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇතිහැටි දැකලා මනසේ තියෙන මේ කර්ම නිමිති ගති ගෙවා ගන්න පුළුවන් වුණොත් එහෙම නැතිනම් පෙර අවිද්‍යාව කර්ම තණ්හා කියන කර්ම ටික නිසා මේ ස්පර්ශ ආයතන හයේම තියෙන සතර මහා ධාතු සහ උපාදාන රූප ටික. යම් වේදනා සංඥා චේතනාවක් කියනවා නම් ස්පර්ශ ප්‍රත්‍යය. යම් චක්කු දෝතගාන ජීව කාය කියන විඥානයක් කියනවා නම් ඒ රූපයි නාමයි කියන ප්‍රත්‍යය. අනන්තයි. මෙන්න මේ ආහාර ප්‍රත්‍ය හටගත් ස්කන්ධ ටික කියන තැනක අපිම කෙනෙක් කියන අදහස ඇති කරගෙන ඒ අදහස මේ ටික බලපු නිසායි බලනකොට ආපෝ ඒ අදහස මතුරු තීරණා කියලා දැක්කොත් ස්පර්ශ ආයතනයි ශුන්‍යතාවය ඇති වෙනවා. මම ඒක තේරෙන විදිහට කිව්වොත් කවදාවත් දැකලා නැති අපි කියමු කෙනෙකුගේ ඔයගලන්ට බැටි වලින් හදපු රූපයක් ඉස්සෙල්ලාම හම්බ වෙනවා. ඇත්තටම ඉදිරි පිටට ආවේ නැති වලින් හැදිච්ච භාණ්ඩයක් තමයි ඉස්සෙල්ලාම ඉදිරි පිටට ආවේ කියන්නේ. ඔන්න මේ දැකපු රූපය හිතට අරගෙන මේක මොකක්ද? මේ පිටසක්වලක ජීවිතයේ රූපයක් කියලා දැන් මනෝමය දැකපු දේ උදුලා අරගෙන මනෝමය සිහි කර ගන්නවා. සිහි කරගත්තහම සැදැවට මැටි කලින් මැටි වලින් දැකපු රූපේ ගාවට තමයි යනකොට තමන් දැකපු එක මනෝමය මේ පිටසක්වල ජීවිතයේ රූපයක් නේද කියලා. එදා ඉඳන් දැක්කට ගියාම ඕගලන්ට පිටසක්වල ජීවිතයේ රූපයක් ගන්න හවල් කරනවා කියලා. ඉස්සෙල්ලාම ආවේ නැටි විදියට තිබුණ හැදේ වුණා. එච්චර. දෙවුතුට ඒ හැදේ ඉස්සතරකට මේක පිටසක්වල ජීවිතයේ රූපයක් නේද කියලා තමන් එක නම් කළා. එදා ඉඳලා ඇහින් දතියුතු ධර්මයන් කෙරෙහි තමන් යට කරනවා. නැත්තකට ගිහිල්ලා සිහි කරන්නේ පිටසක්වල ජීවිතයේ රූපයක් අතර දෙන්නා කියලා. බලන්න යන්නේ පිටසක්වල ජීවිතයේ රූපයක්. බැලුවම ආපහු එන්නේ පිටසක්වල ජීවිතයේ රූපයක්. එතකොට මෙන්න මේ විදිහට තමයි විපාකයේ කාරණයක් වෙලා තියෙන්නේ. පින්වතුනි අපි මෙහෙම කිව්වොත් තව පැත්තකින් අර කිව්වේ වඩු මහත්යෙකුට ඕන වෙනවා ඉඳ ගන්න යමක්. එයා හිතේ මොකද කරන්නේ ඉස්සර වෙලාම හිතෙන් රූපයක් හදාගන්න. හදාගන්න රූපේ නම් කරනවා පුටුව කියලා. දැන් මේ රූපයට සත්‍යයක් වුණ මේ රූපය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත චිත්තජ රූපයක් තමයි මේ වඩුමාත්‍රයේ ඉතිේ කියන පුටුව. දැන් භෞතික ලෝකයේ එහෙම වස්තුවක් මොකුත් නැහැ. පුටුව කියලා නම් කරනවා. දැන් මේ පුටුව කියන රූපය හදාගන්න ඕනේ කමක් තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්ත තමයි යන්නේ පුටුව කියන්නේ. ඒක හදාගන්න ඕනේ කමක් තියෙනවා අවිද්‍යාව කර්ම තණ්හා. ඒ හින්දා මෙයා මොකද කරන්නේ? කැලේ තියෙන ගස් ළඟට ගිහිල්ලා කියා නියම් ඕවට කරගෙන ගිහිල්ලා ගහක් කපලා ඉරලා දැන් ගහ කියන්නේ පටිආපෝතේජ වායු සතර මහා ධාතු. හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුව තුල මේ සතර මහා ධාතු රාශි කරනවා. හදනකොට සුත්තක් හරි වැරදුනොත් අර හිතේ තියෙන චිත්ත විරුද්ධයක් තියෙනවා. ඒකට ගැලපුණේ නැත්තම් උන ආවම පගන. මතල ආයෙත් හදන්න. හිතේ තියෙන චිත්තජ රූපයට සමානව සතර මහා ධාතු අවකාශ ධාතුව තුල නිර්මාණය කළාම රාශි කළාම උන්න රූපේ ඉපදිලා. අවිද්‍යා කර්ම සංහා කියන කාරණා ටිකට විපාකයක් හැටියට මෙන්න මේ අවකාශ ධාතු තුල මෙහෙම රූපයක් උපන්නා.
ඉපදිච්ච රූපය දැන් වඩුවගේ තියෙන මනස තියෙන gati ටිකට සතර මහා ධාතු අවකාශ ධාතු තුන රාශි වෙච්ච එක මේ උනේ. ඒ රූපේ දකින්නකොට වඩුවගේ මනසෙම ඒක හදන්න හේතු වෙච්ච gati ටික ආවොත් පුදු ඇදුවා නේද මං කියලා. එතකොට තමන්ගේ මනසෙන්ම නම් කරගත්ත පුදුව කියන නිමිත්ත නිසා සතර මහා ධාතු හදලා ඒක දකිනකොට ඒ ගතික මනසේම යෙදුනහම මේ සිද්ධිය නොදන්නා වඩුවට අන්තර වස්තුව පටවි ධාතුව පුදුව වගේ දෙන්නේ. දැන් පටවි ධාතුව වෙනස් වෙන දවසට විපරණා වෙන දවසට පුදුව කැඩුනා පුදුව නැති වුණා පුදුව ඔබේච්චා කරනම දුකයි. පුදුවගේ විදින දුක් ටික විඳින්න වෙනවා එයාගේ සතර මහා ධාතුවේ මනසේ ගතිය තේරුම් නොගත්තොත්. එතකොට ඒකයි සංඛාරයට පෙන්නන්නේ පටමනෝ වගේ කියලා. පටමනෝ වගේ සත්‍යය කොසහද? අපිට නෝල් දෙන්නේ උත්තරම නැහැ. ඕස හැදුවාම මිනිස්සු මොකද කරන්නේ? මේ කෝෂ පටමනෝ පිටින් මේ කෝෂේ සම්බන්ධ. සම්බල ඒ නූල් ගන්නවා රෙදි කියන්නේ. කොහොම හරි කතාව මටපන්වට නැරෙන්නේ උනේ ඌම බදපු කෝෂේ නිසා. ඒ වගේ ලෝකියා ජරා මරණය දුකටපත් උනේ ලෝකියා නැති කරගෙන කර්මය නිසා. ලෝකියාම හදාගන්න සංස්කාරෙට ලෝකියාම කරේ. ලෝකියාම උපදින කෙලෙසිට ලෝකියාම දැවෙනවා. ලෝකියාව ඇති කරගන්න කර්මයට ලෝකියාම කරේ. තමන්ව මනසේ අවිද්‍යාවෙන් පුදුව කියලා කර්ම නිමිත්තක් ඇති කරගෙන ඒක හදාගන්න ඕනේ කියන සංස්කාරව නිසා සතර මහා ධාතු රූපයක් හදාගත්තා. හදපු රූපේ දකිනකොටම හදන්න හේතුච්ච gati ටික ආයෙත් මනසේ සීදෙනවා. මේ ටික නොදන්නකොට තමන්ම රැවටෙනවා. මොකද්ද? එහෙනම් මේ රූපේ පුදුවයි. ඒ වගේ දැන් වඩු මහත්යයට හිතේ භෞතික රූපය හැදෙන්න කලින් ඉතිේ චිත්තජ රූපයක් තිබුණානේ. ඒ වගේ දැන් ඕගොල්ලන්ට දෙතෙන්දක් දරුවා කියලා සිහි කරන්න පුළුවන් නම් ඔය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්ත මාර්ගය. වඩුමහත්යේ හිතේ තියෙන චිත්තජ රූපය වගේ කර්ම නිමිත්ත. ඔය නිමිත්තට යෝගල දරුවා කියලා කියන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත සංස්කාර නිමිත්තක්. රූපත්තය සංකතං අභිසංගමති සංඛාර රූපයේ නිමිත රූපයක් පිළියෙල කරලා සකස් කරගෙන මාර්ගයේ මේ සංස්කාර කිව්වේ ඒකට. දරුවා කියලා සිහි කරගත්තු දැන් හිතන්න පුළුවන්, හිතලා සතුටු වෙන්න පුළුවන්, හිතලා අඬන්න පුළුවන් යම් හැඟීමක් තියෙනවා නම් නිමිත්තක් තියෙනවා මානසික මේ තමයි දැන් කියන කර්ම නිමිත්ත. අවිද්‍යාව කර්ම. දරුවා බලන්න ඕනෙකමක් නැති වෙනවා කියලා අන්තිමට දරුවේ කියන්නේ ඒ කර්ම නිමිත්ත කෙරෙහි දැන් තණ්හාව තියෙනවා. ඉතින් ජීවිතේ දරුවා කියන හැඟීමටයි උදීගෙනකොට බලන්න ඕනෙකම තියෙන අදහස. ඔය ටික කොහොම යෙදුනහම තමන්ගේ මනසේ ඕගොල්ලෝ ගාව ගතියක් ඇතිවෙන බාහිර ඉන්න කෙනෙක් කියන හැඟීමක් තියෙනවා. දැන් හිතේ සිහි කළා ඔබ තුල හැසිරෙනකොට බාහිර ඉන්න කෙනෙක් කියන ගතිය ඒකයි අවිද්‍යාව සංකාර ප්‍රශ්නා උපාදාන භව කියලා කියනවා. ඊට පස්සේ දරුවා බලන්න යනවා කියලා ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුව තුළ රාශිවිච්ච සතර මහා ධාතු රූප හොයනවා. අවකාශ ධාතුව තුළ හිතේ තියෙන හැඩයට රාශිවිච්ච සතර මහා ධාතු රූපේ දකින්න කොටන දැන් මේ දරුවා කියලා සිහි කරගන්න පුළුවන් කර්ම ටිකම සනිකව සිහි කරගන්නවා මනස යෙදෙනවා. ඕක නොදකින්නකොට ඕගොල්ලන් හිතන්නේ අර රූපේ දරුවා කියලා. දරුවා බලන්න ආව දැන් දරුවා පේනවා කියලා දැන් කනබුන ආහාරයෙන් හැදුණු අනාත්ම සතර මහා ධාතු රූපේට හිතේ කියන ගතිය නිස්පර්ශ කරගෙන ඉන්නවා අල්ලගෙන ඉන්නවා දරුවාට සතර මහා ධාතු රූපේ. ඔය සතර මහා ධාතු රූපේ වෙනස් වෙන දාසට විපරිණාම වෙන දාසට දරුවා ලෙඩුණා දරුවා නරුණා කියලා දරුවා මේ විදිහට තියෙන දුක් ටික තියෙනවා.
ඕගොල්ලන්ට දැක්කොත් හිතේ තියෙන දරුවා කියන gati ටික නිසා කනබුන ආහාරයෙන් හැදුණු නැත්නම් අවකාශ ධාතු තුල ප්‍රාතිවිච්ච සතර මහා ධාතු රූපය ඇතිවිදිට ආවේ ඇහැ හදාගත්තේ. ඒ රූපේ දකින්නකොටම රූපය ඔයන්දාපු gati ටික මොනවද දිනුනා නේද කියලා දැක්කොත් ඔයගොල්ලන්ට අර රූපේ සතර මහා ධාතුයි කියන එක පේනවා දරුවා පුද්ගලයා විනා කියන ආත්ම ටික තමන්ගේ කර්ම පැත්තේ කෙලෙස් පැත්තේ දකිනවා. කර්ම කෙලෙස් ටික කියලා දකිනවා. ඒ වගේම දැන් මෙතන ඉඳන් අපිට අම්මා කියලා සිහි කරන්න පුළුවන් නම් මේ තමයි අපි හැමෝගෙම කර්ම භවය, කර්ම නිමිත්ත. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තා. අපි අම්මා බලන්න කියලා ගියොත් මේ මනස තියෙන නිමිත්ත හේතු වෙන්නේ ඉතින් කියින් කරන්නේ. ඒකයි මේ නිමිත්තට කියන්නේ චේතනාව කියලා. හිතින්ම හිතලා හිතන්නේ හිතෙන්ම හිතලා කියන්නේ හිතින් හිතලා කරන්නේ. මේ මනස තියෙන අම්මා කියන චේතනාව මුලින්ම බලන්න යන්න ඕන කියලා මේ කය ක්‍රියා කරනවා. අම්මා ගැන වචන කතා කරනවා. අම්මා ගැන සිතුවිලි පහල කරනවා. මේ අම්මා කියන නිමිත්තට චේතනාව කැටිවිච්ච මේ නිමිත්තට තමයි කර්ම නිමිත්ත කියලා කිව්වේ. ඔය නිමිත්ත නිසා යෝගුල අම්මා ගැන හිතන්නේ, ඔය නිමිත්ත එක්කයි අම්මා ගැන කියන්නේ, ඔය නිමිත්ත බලාගෙන මනසේ නිමිත්ත බලාගෙනයි කරන්නේ. අම්මා බලන්න යනවා කියන ක්‍රියාවකලේ මේ මනසේ නිමිත්ත. ඒකයි චේතනාහම් වික්‍රේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායන වාචාය මනස. වාහිගාම්ම කෙනෙකුට ඔගොල්ලෝ සිතින් කිවි කරන්නේ නේද? තමන්ගේ මනසේ චේතනාවකටයි සිතින් කිවි කරන්නේ. දැන් අම්මා බලන්න ඕනේ කියලා ගියාම ගියා කියලා මේ කලේ මොකද්ද මේ කර්ම නිමිත්ත කියන තණ්හාවෙන් මේ විදිහේ රූප හොයනවා ලෝකේ. ඒකයි තණ්හාවගේ රූපය හදන්නේ කියලා කියන්නේ. ඒ නිසා අන්තිමට තමන් හොයන විදිහේ රූපය කවකාශ ධාතු තුල රාශි වෙලා තිබුණා. ශනිකව ඒ රූපේ හොයන්දාම ගතිතික අනුමනසේ යෙදෙනවා. හරි අම්මා දැක්කා කියලා ඔයගොල්ලෝ හිතනවා. එතකොට ඔයගොල්ලෝ හිතන්නේ උලට වෙන්නේ මානසික තියෙන ගතිතිකෙන් හදාගත්ත රූපේ දකින්නකොට මානසික ගතිතික හිතුනහම ඕක නොදැක අර රූපය අම්මා කියලා. අර රූපේ දරුවා කියලා. දැන් ඕගොල්ලන්ට මේ භෞතික ලෝකයේ තුල සතර මහා මානසික තියෙන ගති වල සතර මහා ධාතු හතර සතර මහා ධාතු ටිකට නැවත මානසික ගතිතික ආවම යෙදුනහම ඕක නොදන්නකොට සතර මහා ධාතුවේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා අපෝලා තමන්ව හම්බ වෙන්නේ එහෙම. මේ රූප නිමිත්තට හිතේ දැන් ඔයගලන්ට මම කියන හැඟීමක් තී කරගන්න පුළුවන් නම් සිහිනුත් ඔයගලන්ට තමන්ව පේනව නේද? ඒ මම කියන හැඟීම තී කරගන්න පුළුවන් හැඟීමට තමයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්ත කියලා කියන්නේ. ඒ නිමිත්තත් එක්ක ජීවිත ආසාව සංදිරාගයේ ඕනෑකම කියන කාරණා ටිකක් තියෙනවා. මාව බලනවා කියලා මාව දකින්නවා කියලා කරන්නේ මොකද්ද? ඔය හිතේ තියෙන නිමිත්ත හැදෙන්න නිර්මාණය වෙච්ච අවකාශ ධාතු අවුරාගෙන තියෙන සතර මහා ධාතු රූපයේ පෙනෙනවා. පෙනෙනකොට මේ ගතිය අපු මනසේ යෙදෙනවා. මේ ටික නොදන්නා කම නිසා මේ රූපයේ භෞතික රූපේ මමයි කියලා හිතේ. ඒකද දැන් ඕගොල්ලෝ අම්මා බලන්න යනවා කියන අදහසකින් දැන් නිමිත්ත හිතේ තියෙනවා. හිතාගෙන අම්මා බලන්න යනවා. හැබැයි යන්නේ ඉස්සෙල්ලා තාප්පෙට ගහලා තියෙන ලොකු ෆොටෝ එකක්. මේ හිතාගෙන යන විදිහේ හැදීම මේ ෆොටෝ එක දකින්නකොට අම්මයි කියන අදහස එනවා. එතකොට ෆොටෝ එක අම්මා කියලා කියන්නේ කොහොමද? එතකොට තේරෙනවා මගේ මනසින් තිබ්බ gati ටික තමයි ශනිකව සීලලා තියෙන්නේ කියන එක. හොඳයි. ඔය දැන් හිතේ තියෙන මම අම්මා කියන හැටි වීඩියෝ කොටයක තිබුණා. වීඩියෝ කොටේ දකිනකොට ශනිකව මේ අම්මාගේ උත්තේ තියෙන අම්මා තියෙන විතර කියලා gati ඒද නැති. එතකොට කනගුණ ආහාරයෙන් යුක්ත සැබෑම රූපේ දකිනකොට අම්මා කියන අදහස ආවා. වීඩියෝ කොටේ දිත්තා වස්ත්‍ර කද්දා දිත්තා.
අපිට තේරෙන්න ඕනේ සතර මහා ධාතු තුන උපාදාය රූපයන් කෙනාට විතරයි භෞතිකයේ දුරු තිබිලා තියෙන්නේ. අපේ මනස තුල පිහිවින එකමයි. මේ කයක තමන් කියන මේ කයක තමන් කියන මේ හැදේ ෆොටෝ එකක දැක්කත් තමන් කියන මේ හැදේ වීඩියෝ පටයක තිබ්බත් තමන් කියන මම කියනවා කන්නාඩිය විතරට ගියාමත් මම කියනවා. එතකොට මෙන්න මේ කෙටියෙන් ගත්තාම මෙතනතුනේ මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි නොදන්නාකම කියලා කිව්වේ ඒර අවිද්‍යා කර්ම තණ්හාව රාශිත සතර මහා ධාතුක සහ උපාදාය රූපයන්ගේ නාමත්වයක් මේ කියෙන්නේ. ඕක නොදන්නාකම නිසා මනසට මේ නිමිති අරගෙන අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා එක ගානේ නිමිති හිතට අරගෙන ඒව හදලා ඒ නිමිති ටිකෙන් රූප බලන රූප බාකිනකොට ඒ නිමිති ටික මනසේ ඉඳන මේ චක්‍රේ වුණාම ඕගොල්ලන්ට මේ සතර මහා ධාතු තුල ලෝකයක් නිර්මාණය වෙනවා. මෙන්න මේක මේ වෙලා තියෙන යන්නේකට. ඕකේ යෝ දුකාරි. එතකොට ගන්නවා සතර මහා ධාතු නිසා හිතට නිමිත්තක් කරගෙන ඒක නම් අපි හදාගත්තේ දුවාපුතා දවල් කියලා. රූප දකින්නකොට ඒකමයි අපිට සිහි වෙන්නේ කියලා දැක්කොත් ඕගලන් මේ ස්පර්ශ ආයතන හයේ සම්පූර්ණ ශුන්‍යතාවයක් හම්බ වෙනවා. අන්නේ ශුන්‍යතාවයේ දැකීමට මොකද සම්මා දිට්ඨිය කියලා කියනවා. මේ දිට්ඨිය ඒ කියන්නේ ඌදී ඌ විදිහටම දකිනවා. ලෝකයේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්ත තමයි මානසික ගතියකට අනාත්ම රූපය හදා ගන්නවා. ආත්ම මානසික තියෙන ආත්ම සංඥාවට අනාත්ම රූපය හදා ගන්නවා. අනාත්ම රූපය දකිනකොට ආත්ම සංඥාව යෙදෙනවා. ඒ බව උදන්නා කම නිසා රූපය ආත්ම සංඥාවෙන් පරිහරණය කරනවා. මේක තමයි ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ලෝකේ පොතේ ඇත්ත. මම මේක ගැඹුරු ඇත්තටම අපි නොගැඹුරු නිසා කෙටියෙන් ගත්තහම චක්කු සෝත ගාන ජීවා කාය කියන ස්පර්ශ ආයතන 6 උපමාවට සබා ගන්න හිතේ හැදේට රාශි වෙච්ච මැටි ටික වගේ කියලා. කාරක කියලා මාංශය කියලා මුට්ටිය කියලා ඇතිය කියලා අපි හිතේ තියෙන ගති ටික නම් කරගෙන ගති වල හැදේට අවකාශ ධාතු තුල පඨවි ධාතු රාශි කළාට පඨවි ධාතුවමයි. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 හිතේ තියෙන ගති ටිකට රාශි ස්පර්ශ ආයතන 6 බලාගෙන මම අම්මා ඉන්නවා දුව පුතා අයියා අක්කා දුව මේව කියනවා කියලා මම හිතාගෙන හිටියා. මේ ස්පර්ශ ආයතන 6 බලන්න කියලා ගියාම හම්බ වෙන්නේ මහබුද සහ උපාදාය රූප ටික. ඒව දකිනකොට අපේ මනසේ ඉන්නේ කර්ම ටික. මොන ඔය ටික දැක්කාම මේ ස්පර්ශ ආයතන 6 ශුන්‍යතාවයක් කියනවා හම්බ වෙනවා. එතකොට මානසික පිළිතුරේ ආස්තනික සම්පූර්ණ වෙනවා. කෙටියෙන් ගත්තාම කෙනෙකුට පුළුවන් නම් මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ තමන්ව නොදකින්න. තමන්ගේ කිසිවක් නොදකින්න. තමන්ගේ කෙනෙකු තමන්ගේ දෙයක් ස්පර්ශ ආයතන 6 කෙනෙකුට හම්බ නොවේ නම් මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. මේ ස්පර්ශ ආයතන 6 ඇතුළ හිස් කරගන්න. ස්පර්ශ ආයතන 6 ඇතුලේ ඉන්න සත්පුද්ගල භාවයේ හිස් කරගන්න. ස්පර්ශ ආයතන 6 ඇතුලේ බඩු මුට්ටු ටික ඔක්කොම අයින් කරගන්න. ශුන්‍යෝ ගාමේ හිස් ගෙවල් 6ක් හදාගන්න. අන්නේ හිස් ගෙවල් 6ක් හදාගන්න දැනට තමයි ඔය චේතු විමුක්තිය කියන්නේ. එතකොට දැන් සම්මා දිට්ඨිය කියලා ඔයගලන්ට කිමුතුන්ට හම්බ වෙන්න ඕනේ. අර වඩු මහත්යේ උපමාව පහදින්න ගන්නකො ඉස්සෙල්ලාම අවිද්‍යාවෙන් පුදුව කියන නිමිත්තක් හදාගෙන අවිද්‍යා කර්ම පුදුව හදාගන්න ඕනේ කියන කමදකින තණ්හාව කියලා අවිද්‍යා කර්ම තණ්හා. ඔය කෙලෙස් ගති ටික නිසා ගහක් කපල ලී කැලේ ටික අවකාශ ධාතු තුන තියාගත්තා. ඔන්න ආහාර වශයෙන් රූපය හදාගත්තා.
කෙලෙස් ටිකයි ස්කන්ධ ටිකයි. ස්කන්ධ ටික දකින්නකොටම පුදුම කියන අදහස් ටික ආපහු මනසේ යෙදුණා. ඒකද ප්‍රශ්නයක් නෑ. Taman නුවණින් දැක්කම බාහිර සතර මහා ධාතුව දැක්ක පුදුම කියන තැනින් මනසේ මිදෙනවා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේ හැම රූපයක්ම මහ භූතනා උපාදාය රූපයි කියලා දන්නවා. හැම චෛතසිකයක්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා දන්නවා. හැම සිතක්ම නාම රූප ප්‍රත්‍යයෙන් කියලා දන්නවා. කෙටියෙන් ගත්තාම දැන් රූප ටික විතරක් ගන්නකොට සතර මහා ධාතු උල රූප වල හැදයි කියලා හිතා ගන්නකොට හිතේ තියෙන කර්ම ටික අපි වලට රාශි කරලා තියෙන්නේ. රාශි වෙච්ච රූප ටික දකිනකොට ආපහු මනස තුල කර්ම ටික නිමිති ටික යෙදෙනවා. මේ ටික නොදන්නා කම නිසා හිතේ තියෙන gati ටිකේ මේ රැවටිලා ඉන්නවා. උපමාවක් කියන්නේ අස්සේ වේදිච්ච තනකොළ කන්නේ නැහැ මන්දවවා. ඉතින් ඔය පිළිගාටවල සීත කාලෙට මොකද කරන්නේ? තනකොළ ඔක්කොම මැරෙනවා. ඒ හින්දා තනකොළ කපලා බෝල් නැගලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට කරනවා කියනවා පොළොවට කණ්ඩායම් දානවා වස්තයට. තනකොළ ටික දාලා පොළොවට කණ්ඩායම් දැම්මම අමුතර අමුතරකොට තමයි රාපුඩ කරන ගැටි. ඉතින් අමුතරකොළ ගෑ ඒ වගේ අනාත්මයි රූපේ ආත්ම සංඥාවෙන්ට කන්නාඩිය කලදකන් දැන් මේ රූපේ දිහා බලමු හොඳට කෙනෙක් අතුරු කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ මිනිස්යා දිහා බලනවා කියන අදහසින් බලන්නේ හැබැයි දෙන්නේ දැන් තියෙන්නේ මොකද්ද? මේ විචිතිදු වගේ අනාත්ම සතර මහා ධාතු රූපේ. ආපහු දැනගන්නේ මොකද්ද? ආත්මය. අස්සය බැලුවදී ඉතින් අස්සය බලන්නේ කොළපාට කන්නාලිය නිසා පිටුරුදියා ඌට කේන්දෙත් කොළපාටදී. එතකොට කොළපාට දෙයක් දිහා කොළපාට දෙයින් බලපු නිසා කොළපාට දෙයින් පෙනෙනවා. කවදාවත් ඌට පෙනෙන්නේ පිටුරු. කොළ සැදෙලක් ඒ වගේ අපිට අනාත්ම සංඥාවෙන් සතරම අර හිතේ තියෙන gati ටිකට අපි මහදමු ඇටි ටික දිහා මිනිස් රූපේ කියලා බැලුවා. මිනිස් රූපයක් මොකද වුණා? ඒුන්නේ කවුද කියන පටිවිදා. එතකොට ආස්ය අමුතනකොළ කනවා වගේ අපි ඉතින් පටිවිදාස්සේ තව මිනිස්සු එක්ක පුද්ගලයෙක් එක්ක අම්මලා තාත්තලා ඉන්නවා. එතකොට අපි සතර මහා ධාතුවේ කෙවල් වල හදාගෙන ඉන්නවා. කෙලස් ටිකට දින්දිතේ. ගියාදුරක් ඇතුව නෑදෑයෝ ඇතුව ඉන්නවා අදාපි කෙලෙස් වලට පිං සිද්ධ වෙයි. ඉතින් සමාධිත්‍ති කියේ මොකද්ද? අස්ත්‍ය අමුතනකොළ හැටි කන හැටි දන්නවා නම් අස්ත්‍යයට අමුතනකොළ කන්නේ මොකක් නිසාද කියන එක තේරෙනවා. තියෙන්නේ වේවිච්ච විදුරු තියෙන තැනක එයා කොළපාට කන්නාඩිය දාගෙන අමුලක කොළපාට කරගෙන එයා අනුභව කරනවා. ඒක එයාගේ ලෝකෙ විපාක. එයා දැන් අමුතනකොළ කාලා සැපදුක් විඳිනවා. ඒක එයාගේ ලෝකෙ. සමාජයකට වෙන මොකටද දාන්න පුළුවන් නම් එයා කරන්නේ වෙන පාටක කරනවා. ඒ වගේ ඒකයි ගන්නේ එකම රූපේ මම මේකට කෝපේ කියලා අදහසින් පරිහරණය කරන වෙන ජාතික කෙනෙක් වෙන භාෂාවකින් මේක පාරගෙන පාරියන්නේ. තව කෙනෙක් තව භාෂාවකින් අරගෙන පාරියන්නේ. එයාට මේක කෝපේ නෙමෙයි. ඔය වගේ අන්තිමට අපි එක්කෙනෙක්වත් ඇත්ත නෙමෙයි ගන්න. ආස්ත්‍යයේ කන්නාඩියේ තියෙන පාටින් පිටුරු ගොඩල් 100ක් දිහා බැලුවොත් නැත්තම් අපි කියමුකෝ මේ පිටුරු ගොඩ දිහා කොළපාටින් බැලුවා. රතු පාට කන්නන් දිද්දාගෙන පිටුරු ගොඩ දිහා පාටවල් 10කින් විතර පිටුරු ගොඩවල් 10ක් බැලුවොත් ඌ පැත්තට යනකොට පාට පිටුරු ගොඩවල් කියන ලෝකයක් හම්බෙයි යතියි. හරි ගන්නයි ලෝකේ පාටයි. ඇයි? නමුත් ඒකත් එක්කෙන් තිබුණු පිටුරු වල සැබෑම පාට පෙවුන්නේ නැහැ. ඒ වගේ
එක්ම සතර මහා ධාතු මනසේ තියෙන දෘෂ්ටි 100කින් අපි බැලුවොත් මට 100ක් දේවල් බහුතකයේ තුල හම්බුනේ. මේක මගේ ලෝකේ. මගේ විපාකේ, මගේ කර්මය. නමුත් ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ මහණෙනි කඳු පල්ලම් විවර පර්වත ප්‍රපාත මෙනෙහි නොකොට එක්ම පටිවි සංඥාව දිහිත තබන්න මහණෙනි කියනවා. එක්ම පටිවි සංඥාව වඩන්න. ඒ ගුණකම තියෙනවා. එතකොට මෙන්න මේ අක්ෂයාත් තමකොල කන්ද කොළපාත කන්නාදි දාපු දෙවි අපිට වෙලා තියෙන්නේ කියන කාරණා මතක තබා ගන්න. අක්ෂය කොළපාත හද්දි තමකොල වේවිලා කියන එක මතක තියාගන්න. ඒ වගේ අපි කෙලෙස් නැමැති කන්නාඩි ආත්ම දෘෂ්ටි නැමැති කන්නාඩියක් දාගෙන අනාත්ම රූප පරිහරණය කරනකොට ආත්ම සංඥාවේ අපි පරිහරණය කරන්නේ රූපයත් අනාත්මයි කියන එක තේරුම් ගන්න. ඒකයි මේ වෙනන්නේ. එතකොට ඔය සිද්ධිය දැක්කොත් රූපයේ මත පතිත වෙලා අපේ මනසේ තියෙන ගතියම පටිවිය ධාතුව මත පතිත වෙලා ආපෝ මනසේ තියෙන ගතියම දැනගත්තේ කියලා ඔයගලන්ට හම්බ වුණා. ඇත්තකට ගිහිල්ලා ඔයගලන්ට දරුවා ගැන අම්මා ගැන තාත්තා ගැන හිතන්න බෑ. මම මගේ මනසමයි දරුවාරන්නේ කියලා තේරෙනවා. බාහිර තියෙන සතර මහා ධාතුවයි කියන මොනවාක් හම්බුනේ. ඔන්න ඔය ටික දකින්න පුළුවන් නම් ඕකට කියන සම්මා දිට්ඨිය. නමුත් ඔය සම්මා දිට්ඨිය දැනගත්තට ඔය ඇත්ත දකින්න මට්ටමට ගන්න ඕනේ. ඔය සම්මා දිට්ඨියට තව එකතු වුණු කාරණා පහක්. ඒ කාරණා පහකින් අනුග්‍රහය ලබන මෙන්න මේ සම්මා දිට්ඨිය මේ දැක්ම ඕගලන්ට චේතු විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියන මෙන්න මේ දෙයල්වල විමුක්තිය මේ ජීවිතයේ ලබා දෙනවා. අරියත් බල චේතු විමුක්තිය ප්‍රඥා විමුක්තිය මේ ජීවිතේදීම ලබා දෙනවා කියන එකයි ඒ සූත්‍රයෙන් කියන්නේ. ওই සම්මා දිට්ඨියට අනුග්‍රහ දක්වන අංග පහ මොකක්ද? සම්මා දිට්ඨියට අනුග්‍රහ දක්වන අංග පහ පළවෙනි එක සීලය. සීලය කිව්වහම සීලය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. ප්‍රාථමික සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, සත්‍තිසාධිත සීලය කියලා. ඒ කියන්නේ පංචශීල, ආජීව අෂ්ටම සීල, උපෝසථ සීලය වගේ සමන්ත නිත්‍ය වශයෙන් පිළිපදා හිටින්න සීලෙක සමාදන් වෙනවා. ඒකේ රළු වශයෙන් කාය වචන දෙකේ අසංවරකම අඩු කරනවා. ඊට අමතරව ඉන්ද්‍රිය සංවර කරගන්නට ඕනේ. යම් රූපයක් දකිනකොට රාග දේශ මොහ උපදින නිබඳ රූප පුළුවන් තරම් අඩු කරලා යම් රූපයක් දකිනකොට ආලෝක දේශ අමෝහ කියන කුසල නැති වෙයි නම් ඒපත් විදියේ රූප විතරක් බලන්න. මේ විදිහට ආයතන හයේ සංවර භාවයක් ඇති කර ගන්නවා. ඒක ඉතින් ඉන්ද්‍රිය සංවරය. ඊට පස්සේ ප්‍රත්‍යසන්නිසිත සීලය කියන්නේ චීවර පිටපත් දේනාවල දිනපත කියන මේ ධර්මයන්ගේ සමාන දැනගෙන පරිහරණය කරනවා. ආහාර පාන කොම අනිත් පරිදි කොම මේකෙන් අපි අඳිනවා කියන එකෙන් කරන්නේ ඇත්තට මෙන්න මේ කාරණාව නේද කියලා නෝනින් බලන්න. කනබුන ආහාරය උනත් සමර්ථ මොන හොදට ගැදෙන්න මේ කය ඇත්තට මොන තරම් අනාත්මද කියන එක කාලයක් යනකොට ඔප්පු වෙලා තියෙනවා මේ ආහාරය බලනකොට. ඒ පාස් කවුරුත් උන්නට බලන සත්පුත්‍ර නොවන කෑලි. ඒව දකින්නකොට ඒව කාලා මේ ආත්ම කොට නැති නෑ නේද කියන නෝන එනවා. ප්‍රත්‍යසන්නේ සීලය කියන්නේ සිව්පසේ මොදින් බලලා පරිහරණය කරනවා. ආජීව පාසද්ද සීලය කියන්නේ රළු වශයෙන් ගත්තාම සම්පූර්ණතු වෙනතම් පහෙන් දුරු වෙලා ප්‍රතිචාරණය කරනවා. ඒක තාපයෙන් ගත්තාම ඒකට ගත්තාම ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ යම් ආකාරයක
බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයේ දිවිතරත්ම අපිරිසුදුයි කියලා දෙනවා නම් ඒ අපිරිසුදු ආජීවයෙන් වෙන වෙන ජීවත් වීම පරිසුද්ධ ආජීව පාරිශුද්ධ සීලය කියලා කියනවා. මොකද එහෙම කියන්නේ ඒ සීලේ ධනකාගේ මට්ටම මත මේ සීලේ ගැඹුරට යන නිසා පරම්පර ස්වාමීන් වහන්සේ නමකට වගේ දැනකට ගත්තාම ඔය වගේ දැනකින් නෙමෙයි පැවිදි ජීවිතයට අදාළ වෙන කුමන ආකාරයක උත්තියක් වගේ දෙයක් කෙරුවත් ඒක ආජීවක සීලය කියන තැනට විරුද්ධයි වගේ දැනකින් ආජීව පාරිශුද්ධ සීලය විසුණු වගේ කරගෙන එහෙනම් මේ ආජීව පාරිශුද්ධ සීලය කියලා මෙන්න මේ සීලය පුළුවන් පමණකින් රැක. එහෙම මේ සම්මා දිට්ඨිය වර්ධනය වෙන්නේ කාරණායි. ඊට පස්සේ සුද්ධ ධර්ම හොඳට අහලා අහනදී හොඳට හිතේ දරා ගන්න ගතිය. නැවත බණ අහන ගමන ධර්ම ශ්‍රවණය කළ ඒ ගම හිතේ ධාරණය කරගන්න කමත් මේ සම්මා දිට්ඨියට අනුග්‍රහයි. සිල්වත් කමත් මේ ඉගෙනගත්ත දැනගත්ත දර්ශනයට උපකාරයි. ධර්මය අහලා ටික ධාරණය කරගන්න බවත් ඔය සම්මා දිට්ඨියට උපකාරයි. ටිකෙන් ටික කෙනා එකතු වෙලා දැසූ පරිදි දරූ පරිදි සාකච්ඡා කරනවා නම් මේ සාකච්ඡාවත් ධර්ම කරුණු කතා කිරීම සාකච්ඡා කිරීම සමාධියට අනුග්‍රහයි. ඊට පස්සේ විතර ලැබෙන හැම වෙලාවකම චිත්ත සමතය ඇති වීමෙන්ද සමත නිමිත්තක් ඇසුරු කරනවා නම් මේක සමාධියට අනුග්‍රහයි. ඒ වගේම විදර්ශනා කරනවා. විදර්ශනාවේදී හැම වෙලාවෙම විදර්ශනා කරනවා කියලා කියන්නේ ඌදී ඌ විදිහට බලන එක. නොවු දෙයක් නැති දෙයක් ඇති හැටිට උපද්දවල බලන එකට විදර්ශනාව කියලා කියනවා. දැන් අපි දැක්කා මනසේ තියෙන අවිද්‍යාව කර්ම තණ්හා කියන gati ටික නිසා වඳු වගේ හිතේ තියෙන gati ටිකට සතර මහා ධාතු රූපය අවකාශ ධාතුව තුල රාශි කළා. මේ රාශි කරපු රූපය දකින්නකොටම ආපෝ කෙලෙස් ටික මනසේ යෙදුණා කියලා අපි විදර්ශනා කළොත් එයාට තේරෙනවා මනසේ තියෙන කෙලෙස් කර්ම ටික නිසා අනාත්ම රූපයක් ඉපදුනා. ඒ රූපය නිසා මනසෙම කෙලෙස් කර්ම ටික ආපෝ යෙදුණා කියලා දැක්කම මේ මනසේ තියෙන එහෙනම් මේ නිමිති ටික නේද මේ කෙලෙස් කියලා කියන්නේ කර්ම කියලා කියන්නේ. මම මේ රූපය ඇත්ත බලලා මේ නිමිති ටික මනසෙන් අයින් කළ යුතුයි කියන උත්තරය දෙනවා. හොඳයි. අපි ඉස්සෙල්ලාම රූපේ කඩලා කුඩු කළා රූප කලාප වලට බලලා රූපේ නැහැ කියලා බැලුවොත් මන් දැන් මනසේ තියෙන gati ටික කෙලෙස් කියලා හඳුනගන්නේ මොකීට සාපේක්ෂව? දැන් රූපේ ඇත්ත දැක්කොත් නේ මගේ මනසේ තියෙන කෙලෙස් කියලා අහුවෙන්නේ. දැන් මේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත්තු රූපේ කියලා මම මොකද්ද පෙන්නන්නේ? ඒ රූප කලාපයක්වත් පේන්නේ නැහැ. රූප කලාපයක් කියලා දැන් කිව්වොත් ඉතුරු කරන්න බෑ. ඒක කඩලා බලන්න. මට පිළිසිඳ දකින්න දුක්ඛ ස්කන්ධයක් හම්බ වෙයි. ඒකද? ඒ නිසා අනිත් එක අපි රූප කලාප හරි කඩලා විඳලා හරි බලනවා නම් ඌදී බලනෝනේ මේ නැති දෙයක් ඇති හැටිත් උපද්දවන්නයි බලන්නේ. නව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මා දිට්ඨි ඌදී විදිහට බලන දැන් මේ ලෝකය පුදුව කියලා පරිහරණය කරන රූපේ. ඒ මොහොතේ රූප කලාප තියනවා වෙන්න පුළුවන් ඒවත් ඉතිරිනවා වෙනවා වෙන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය කොහොම හරි රූප කඩන්න යන්න නෙමෙයි. අපේ මනසේ තියෙන කර්ම කෙලෙස් කියන gati ටික ස්කන්ධයන්ගෙන් වෙන් කරලා දැනගන්න. දැනගෙන මේ කර්ම කෙලෙස් ටික
ශේකිරීම පිණිස කර්ම ශේකිරීම පිණිස ප්‍රතිපදාවක් පුරා ගන්න ඊට පස්සේ ඕනේ අපිට. එතකොට දැන් අපි උතුව කියන රූපය දන්නවා මනසේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන කත ටිකක් නිසා රාශිවිච්ච සතර මහා ධාතු රූපේ අපිට බලන්න දැනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවානේ මහ භූත සහ උපාදාය රූපයි කියලා. එතකොට මහ භූත කියලා එකකුත් නැහැ, උපාදාය රූපයි කියලා එකකුත් නැහැ කියලා කියන්නේ අපිට සර්වඥතා ඥානයකට උදා එහා දැක්මක් තියෙනවා කියලා. රූප කියලා එකක් නැහැ, රූපද නැති වෙලා යනවා, කැමිකෙලි විදිහට යනවා කියලා අපි සමාජයට කෙනෙක් දකිනවා. නමුත් මෙතනදී එතකොට මේ සම්මා දිට්ඨිය නෙමෙයි නැති දෙයක් ඇති හැටි උපද්දවන්න බලනවා. ඒ අපේ දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝකයට සැප දුක් විඳින්න පුළුවන් මට්ටමක. මේ බල්බෙක පන්තියක් දාලා තියෙනවා නම් ඔය බල්බෙක සම්ප්‍රේත 60 වතාවක් නෙවෙයි 60 වතාවක් පත් වෙනවා. නිවෙනපත් වෙන වේගය වැඩි. නමුත් මම පොත බලන්නේ බල්බේ එළියෙන් නම් ආලෝකයෙන් නම් මට මේ නිවෙනපත් වෙන සිද්ධිය වැඩක් නැහැ. මට තියෙන්නේ මේ අඳුර මේ ආලෝකය නැති වුණොත් කොහොමද මේ ආලෝකය ඇති වුණොත් කොහොමද කියන තැනක ප්‍රශ්නයක් විතරයි මට සම්බන්ධයි. මේ ආලෝකය නැති වෙන්නේ මේ ස්විච් එක ඔෆ් කළොත් එතකොට මේ ස්විච් එක දැම්මම ආලෝකය ඇති වෙනවා කියන තැනකින් විතරයි මගේ ජීවිතේට ප්‍රශ්නේ තියෙන්නේ. බල්බ් එක 60 වතාවක් නිවෙනපත් වෙනවා කියන තැන බැලීම නිසාවත් නොබැලීම නිසාවත් මම මේ පොත කියවන එක ප්‍රශ්නයක් නැහැ. මේ පොත කියවන එක මට දැරිගේ පොත කියවන්න බැරි වෙන්නේ නැහැ, පුළුවන් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් 60 වතාවක් නිවීම නිසාවත් අත්වීම නිසාවත්. එහෙනම් මම මේ පොත කියවන එක නවත්තන්න හෝ නොපවත්වනවා කියන කාරණා දෙකකින් එකකටවත් සම්බන්ධ නැහැ. 60 වතාවක් මාර්ගක නිවෙනවපත් වෙනවද කියන එක මම ඒක හොයන්න යනවා කියන්නේ මම ගාව නැති කෙලෙසක් මම ඇති කරන්නේ. මට දැනීම ප්‍රශ්නේ තියෙන්නේ මේ පොළේ මට කියාගන්න බෑ මේ එළිය නැති වුණා. මේ එළිය තිබුණොත් කියන්න පුළුවන්. එහෙනම් මම මේ පොත කියවන එකට ප්‍රශ්නේ දැකලා තියෙන්නේ මම මේ ආලෝකයේ මට්ටමේ නම් මේ ආලෝකයේ ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා විතරයි මම ලියුවේ. ඒ වගේ මට පුතුවකින් දුක ඉන්න හේතුව කොහොමද නැති වෙන්නේ හේතුව මොකක්ද? අම්මා ගරු දුක ඇති වුණේ කොහොමද නැති වෙන්නේ කොහොමද? තාත්තා ගරු දුක මට ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ? දුක දුකේ තිබුණ නැති වුණොත් බලගත්තා හොඳට නැහැ. මට අවශ්‍ය නැහැ මගේ ප්‍රශ්නෙට අදාළ නොවන දේවල් වල කරගන්න මම නැති ප්‍රශ්නයක් කරගන්න. ඒ නිසා මොකද සමහර විටක සමහර අය මේක ගවේෂණය කරන්න ගියාම දැන් ඔය මම සමහර උපමාදීලටම අපේ කෙනෙක් අලු කර ගැනීම පිණිස මිසක භෞතික වස්තු මූලවල ආරාධන යන්න නෙවෙයි. යන්නේ කැට කියන තැනක වැඩි ගොඩක් වෙනවා කියන තැනකින් මම කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට පිළිෙන දේ කරනු තිබීම හටගෙන ඉඳු නැතුව නැති වෙනවා කියලා සිද්ධිය කියන්නේ. ආධ්‍යාත්මික පැත්තට මනස ගන්න උපකාරයෙන් මේ වස්තුව ගැන කතා කරනකොට ඒක නෑ කියන තැනකින් මුජ්ජේතවාදයට වැටෙන්න ඕ. ඒක පහු ගන්න නෙවෙයි. ඒ වගේ අපි මොකද තේරුම් ගන්න ඕනේ යම් දහස්පරක් සම්මාර්ෂණය කරද්දී අපිට අදාළ සීමාව තුළ ඉඳලා අපේ ප්‍රශ්නේ ලියන්න විතරක් කියන එක මතක් කරගන්න. එතකොට සිල්වත් බව තියෙනවා නම්, අවුරුද්ද බව තියෙනවා නම්, සාකච්ඡාව තියෙනවා නම් සම්මතතා හිත පිළිතුර ගන්න විදර්ශනා කරනවා නම් මෙන්න මේ සම්මා දිට්ඨියට අනුගත බව. ඒකේ විදර්ශනාව කියන එක හැම වෙලාවෙම සමාන්ත ලෝකයා දකින්න අරන්නේ ඇත්ත ඇති හැටි දකින්න. අපි මෙහෙම කිව්වොත් කිව්වොත් පුළුවන් දැන් අම්මා ගැන සිහිපත් කරන්න. දැන් මේ අරමුණ ඔයගොල්ලෝ විදර්ශනා කරනවා කියන්නේ තම හොඳටම දන්නවා අම්මා කියලා දැන් මේ පිළිකරන්න පුළුවන්කම මේ මගේ මනසේ තියෙන නිමිත්තක් නේද?
මේක නේද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න කර්ම නිමිත්ත කියලා කියන්නේ. මේ නිමිත්ත කෙරෙහි නේද වගේ හිතේ සංහව වැදිලා පෞද්ගලික කැමැත්ත ආදරේ කියන එක. මම අම්ම බලන්න කියලා ගියොත් කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලෝ නියද ධම්මස්නහර කියන මොනකොරක් ටිකකින් යුක්ත රූපයක් ඇතුළු පිටට එනකොටම දැන් මේ සිහි කර ගන්න පුළුවන් රස ටික ආපහු මගේ මනසේ ඉදෙනවා නේද? අනේ මේ ටික නොදැක්කොත් මගේ මනසේ තියෙන රස ටිකට මම රැවටෙනවා අර රූපයක් මගේ කියලා. එතකොට මට ඒ කිතුත් අම්මගේ වගේ වෙන්නේ ලුණුත් අම්මගේ නියත් ධම්මස්නහරට ඔක්කොම අම්මගේ වගේ නෙමෙයි. කියලා තමන්ගේ මේ තමන්ට දුක ඉපදිච්ච හැටි සතර මහා ධාතුවේ මව්මල දුක සතර මහා ධාතු විපරිණාම වෙනදාදී මව්මල දුක තමයි විඳින්නේ කොහොමද කියන කාරණාවයි තමන්ට තේරෙනවා. සතර මහා ධාතු විපරිණාම වෙනදාදී ක්‍රියාමල දුක තමයි විඳිනවා. සහෝදරී දුව පුතා මැරිච්ච දුක තමයි විඳිනවා. සතර මහා ධාතු විපරිණාම වෙන්නේ මේ වැරද්ද නිසා කියන එක තමයි තේරෙන්නේ. ඔන්න ඔය විදිහට බලනකොට ඉස්සරහට කියලා කියන්නේ. එතකොට මේ විදිහට කාලයක් ගන්නකොට එයාට හොඳට මොන පහදිනවා මේ ස්පර්ශායතන 6 දිහා බලාගෙන කෙනෙක් පුද්ගල කෙනෙක් හිතන්ද පිටුපදන්න ලැජ්ජයි කියලා වගේ. ඒකයි පටිවිතෝ යන්ත්‍රා පටිවිස්නේ නිදෙති නිදෙති විරාජති විරාගා විමුක්ති විමුක්තිය. මේ පටවිය හැටියට දැක්කම පටවිය කලකිරෙනවා නොයැලෙනවා මුදුනා කියන මොනේ. එතකොට මෙන්න මෙතනදී ස්පර්ශායතන 6 අනාත්මයි කියන ගතිය ඒ කියන්නේ විදුරු ටික ඔක්කොම වේලා කියන ගතිය ආත්ම සංඥාවෙන් අනාත්ම රූප දිහා බලුවාම ඒ රූපය අනාත්මයි රූපය දක්නට ආත්ම සංඥාව ජීවෙලා. අනේ මේ සිද්ධිය නොදන්නා මට පැත්තකට ගිහිල්ලා මගේ ආත්ම සංඥාවම තලමර බලනවා බාහිර රූපේ ආත්ම හැටියට. විදුරු ටික වේලිලා අස්ය කොළපාට කණ්ණාඩියකින් මේ දිහා බැලුවේ බලලා කොළපාට කණ්ණාඩිය අත්දැකීම ඇතුවම යහකට ගියේ. ඇත්තකට ගිහිල්ලා කොළපාට තනකොළ ටිකක් දිහා තණ්හාවෙන් හිත හිතා ඉන්න මම හෙටත් ගිහිල්ලා මේ කොළපාට තනකොළ එකේ කනවා කිය හිත හිතා ඉන්නවා නම් අපේ ඌ හිතද්දි පිදුරු වේලා අපේ රටට ගිහිල්ලා හිතද්දි පිදුරු වේලා එහෙම හිතාගෙන කොළපාට පිදුරු කිය සිහි කරලා කොළපාට මේ පිදුරු කණ්ඩව කොළපාට තනකොළ කණ්ඩයි හෙට දවසේදී යන්නේ ගියාම ආයෙත් ඇසිදිරි විදිහට එන්නේ වේලිච්ච පිටුරු එදාට කන්නාඩි හරහම ඇතුලේ ආපහු කොළපාට තනකොළයි කන්නේ පැත්තකට ගිහින් සීකරන්නේ කොළපාට තනකොළ කණ්ඩෝනේ ආසාවෙන් ආපහු මේ ජීවිතේ වෙන දැනකට ගියා එදාට හැදෙන්නේ හම්බ වෙන්නේ පිටුරු ආයෙත් පිටුරු බව මුදන්නා කවුරුද කොළපාට තනකොළ තමයි හරකට කොළපාට තනකොළ ටිකේ නිසා බොහෝ කාලයක් මේ දෙස්සේ කන්න පුළුවන්. යම් දවසක දිනවා තේරුණා කොළපාට කන්නාඩිය දිහා දාගෙන බලපු නිසා වේලිච්ච විදුරු මට පෙවුණු කොළපාට වගේ කියලා තේරෙලා පැත්තකට ගිහිල්ලා කොළපාට තනකොළ සිහි කරනකොට මෙයාට ඕනනම් මම මොනතරම් වැරදිද මම මෙහෙම සිහි කරද්දී එතන තියෙන වේදිච්ච රණකොළ මම බලන්න කියලා ගියාම වේදිච්ච රණකොළ ඇසිදිරිපිට දෙනකොට මේ කන්නාඩියෙන් බලනකොට මට කොළපාට පෙනෙන්නේ නේද කියලා බලනවා කොළපාට තනකොළ අරබිය බාහිර තියෙන කොළපාට තනකොළ ගැන හිතන්න තියෙන මෝඩකම මැකෙනවා තේරෙනවා මේ කියනවා ඒ වගේ කොළපාට කන්නාඩිය අස්සයන් කොළපාට කන්නාඩිය වගේ තමයි දැන් මට බාහිර අම්මා ඉන්නවා දුව ඉන්නවා පුතා ඉන්නවා දරුවා ඉන්නවා කියන ආත්ම කන්නාඩිය ආත්ම සංඥාව ප්‍රපංච සංඥාව
ඕක සිහි කරලා බලන්න කියලා ගියාම වේලිච්ච පිටු ඇසිදිරිච්ච නෝමගේ අනාත්ම රූපයක් තමයි කනබුන ආහාරයෙන් එන්න කෙස්ලොම් නේද අම්මතාරු අනාත්ම රූපයක් ඇසිදිරිච්ච එන්නේ එනේවත් එකම මනෝමයෙන් ආපහුම සිහි කරගන්නේ අත්‍යවශ්‍ය පොළපාට කන්නාඩිය හදලා දැක්කා වගේ මේ අම්මා දැක්කා දුව දැක්කා පුතා දැක්කා කියලා මගේ ආත්ම සංඥාවම මම සිහි කරගන්නේ ඊට පස්සේ පැත්තකට ඇවිල්ලා මම අම්මා බලලා යාවි දරුවාට කතා කරලා යාවි ආවල් කෙනාට කතා කරලා යාවි කියලා මම කෙනෙක් ගැන පැත්තකට ගිහිල්ලා බාහිර කෙනෙක් ගැන හිතද්දි ඒ වස්තු අනාත්මයි. ඔන්න ඔය ටික අපිට හිතන්න පුළුවන් නම් විදර්ශනා කියලා කියන්නේ ඔන්න ඕක. ආශ්‍රයයට යම් දවසක හිතන්න බැරි වුණොත් පැත්තකට ගිහිල්ලා පොළපාට කරනවා. පොළපාට තනකොළ ගැන හිතනකොට තනකොළ වේවිලා කියලා නෝනක් ආවොත් එදාට බාහිර තියෙන පොළපාට තනකොළ ගැන හිතන එකට එයා ලැජ්ජ වෙනවා. මොනතරම් මෝඩකමක්ද කියලා. ඒ වගේ කෙනෙකුට ස්පර්ශ ආයතන හයම අනාත්මයි කියලා තේරුණොත් තනකොළ වේවිලා වගේ. ආත්ම සංඥාවෙන් දීකල්ලා ගිහිල්ලා අනාත්ම රූපය හම්බ වෙනකොට ආපහු ආත්ම සංඥාව දී කරගෙන ආවා. අනේ මම මෙහෙම අම්මා තාත්තා දුව පුතා කියලා සිහි කරන්නේ. මේ රූප කනබුන ආහාරයෙන් ඇදලා තියෙන කෙස්ලොම් නේද සම්මතහාරාදී කුණු කොටස් වලින් යුක්ත අනාත්ම රූපයක් නේද කියලා බලන්න ඒක අවබෝධ වෙන්න බාහිර අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා ඒගොල්ලෝ ගැන හිතන සිතුවිලි ප්‍රපංච සංඥාවක් එහෙම උපදින එක හරියනවා. ඒ මොනතරම් මෝඩද? අනාත්මයි නම් ආත්මයි කිය හිතනවා කියන එක මෝඩයි කියන මේ අවිද්‍යාව නිරෝධ සංකාරය නේද? අවිද්‍යාව අඩු වෙනකොට හිතින් කිරින් ඉබේම අඩු වෙනවා. නැවතුවට හරියන්නේ අවිද්‍යාව අඩු වීම නිසා හිතින් කිරින් නැති වෙනවා. අස්තයට බාහිර පොළපාර තනකොළ කන එක කියන්නේ හිතන එක නතර වෙන්න ඕනේ. මේ වේච්ච බව වේචනානුකූලයි තිබුණේ කියන එක අතීතයේදී උනේත් එහෙමයි. පොළපාර තනකොළ කෑව පොළපාර තනකොළ කණ්ඩායමට පුළුවන් කියලා හිතන හැම පැත්තකම මෙයා දෙකට බලනකොට වෙන්නේ ඇත්ත එකයි කියලා. උනේත් මෙහෙමයි වෙන්නේ එහෙමයි. එහෙනම් මම අම්මා දැක්කා දරුවා දැක්කා කියලා අතීතයේදී අම්මා බලන්න යනකොට දරුවා බලන්න ඕනේ කියලා අනාගතයේ ඉස්සද්දි දෙකත් ඉස්සද්දම මට වෙන්නේ මේකයි. ඔය අර්ථ කතාව හොඳට පහසුයි වචන කියාගන්නකොට ඒ විදිහටමයි Tamanට වෙන්නේ කියලා දකින්න ඔන්න ඔය සම්මාදිට්ඨිය ඒ විදිහට මෙහෙය කරන එක තමයි විදර්ශනා කියන්නේ. සමතේ ඕනෙ වෙන්නේ මොකක්ද නිසාද? හිතේ යමක් සිහිකල මේ අම්මා නේද? මේක මගේ මනසේ තියෙන විතරකයක් නේද කියලා ඕගොල්ලන්ට හිතන්න බෑ. එක සිතිවිල්ල පොදිනකොට සිතිවිලි 10කින් ඕගොල්ලෝ 1000කින් ඕගොල්ලෝ යට කරලා ඉවරයි. හිතේ කතා කරන විතරක වැඩි. ඒ හින්ද සමතකම තමනකින් හිත සමාධි කරගන්න. සමාධි කරගෙන විදර්ශනා කරන්න. ඒ වගේම සීජිතින් යුක්ත වෙන්න හොඳට අහලා ඒක ධාරණය කරගන්න, කලින් කල ධර්මදාගච්ඡා කරන්න, සමත නිමිත්ත උත්තර කරන්න ආරම්භ දර්ශනා කරන්න. මෙන්න මේ ධර්මතා පහෙන් යුක්තව මොහොපුරණ සම්මාදිට්ඨිය ඔය ඇත්තටි දැකීම. වියලි විදුරු වියලි ඒක පොළපාත විදියට කෙනෙක් පරිහරණය කරන්නේ මේමයි. මේ කන්නාඩිය නැතු මේ නුවණකින් මේක දකින්න පුළුවන් කියලා දැක්කොත් මොනෝක සම්මාදිට්ඨිය. ඔන්න ඔය විදිහට ගියොත් මොකද වෙන්නේ? ඔය සම්මාදිට්ඨියෙන් චේතෝ විමුක්ති ඵල හොති චේතෝ විමුක්ති ඵලානි සත්තා. මේ සම්මාදිට්ඨිය චේතෝ විමුක්තිය ඵලයකට පවතිනවා. මේ සම්මාදිට්ඨිය කෙලවර තමයි යාට අනිමිත්ත ශුන්්‍යත අපනිහිත කියන චේතෝ විමුක්තිය තමයි නිර්මාණය කරලා අනිමිත්ත මේ ස්පර්ශායතන හයේ කිසිම නිමිත්තක් රාග වේදනෝ කිසිම නිමිත්තක් නෑ. මේ ස්පර්ශායතන හයේ ප්‍රාර්ථනා කටයුතු බඩු මුට්ටු රාගදී මුතු වෙන කිසිවක් ඉතුරු කරන්නේ නෑ. මේ ස්පර්ශායතන හයේ සත්‍ය පුද්ගල ආත්මිය කිසිවක් ඉතුරු කරන්නේ නැහැ. අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියන මෙන්න මේ චේතෝ විමුක්තිය ඵලය කොට පවතිනවා. මේ සම්මා දිට්ඨිය ආනිසංස ඒකාන්තයෙන් මේ චේතෝ විමුක්තිය
ඒ වගේම ප්‍රඥා විමුක්තිය ඵලයට ප්‍රඥා විමුක්තිය ආශ්‍රත කොට පවතිනවා. චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති වෙනස මොකක්ද? මොකද චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති කියලා කියන්නේ? චේතු විමුක්තිය කියන්නේ හැම වෙලාවෙම සිතේ මිදීමට. ප්‍රඥා විමුක්ති කියන්නේ නුවණින් මිදීම, සියලුගේ මිදීමට. අපි කිව්වොත් නුවර මාතලේ දඹුල්ල අනුරාධපුර කියලා ස්ථාන හතරක් තියෙනවා කියලා හිතමු අපි. කෙනෙක් නුවර ඉඳලා දඹුල්ලට ආවා. මේ මාතලේට ආවම දැන් නිකන් නුවරින් ඉන්න දැන් මාතලේ ඉන්නේ. හැබැයි දැන් මාතලේ තියෙන අරමුණු වල රැවටෙන්න පුළුවන් එල්ල බැඳලා ඉන්න පුළුවන්. කෙනෙක් මාතලේ ඉඳලා දඹුල්ලට ගියා. දැන් එයා මාතලේ ඉඳලා හැබැයි දඹුල්ලේ තියෙන අරමුණු වල රැවටිලා එල්ල බැඳලා ඉන්න පුළුවන්. චේතු විමුක්තිය හැම වෙලාවෙම නුවරින් මාතලේට ආවා මාතලේ ඉඳන් දඹුල්ලට ගියා දඹුල්ලේ ඉඳන් අනුරාධපුරට යනවා වගේ තමයි චේතු විමුක්ති ඉස්තාන පහු කරලා යනවා. කාම මට්ටම ඉක්මවල රූපවචර ධ්‍යාන මට්ටම ආරම්භ දෙනවා චේතු විමුක්තිය. රූපවචර ධ්‍යාන ඉක්මවල අරූපවචර මට්ටම ආරම්භ දෙනවා චේතු විමුක්තිය. මේ වගේ සිතේ මිදීම මේ මට්ටමේ සිත මුදවලා දෙනවා. මේ මට්ටමේ සිත මුදවලා දෙනවා. මේක තමයි චේතු විමුක්තිය සම්පේ ලක්ෂණය. ප්‍රඥා විමුක්තිය කියන්නේ හදන රූප ධර්මයන්ගේ මුදවලා දෙනවා. ඒ තැන්වල නුවණින්. ඒ කියන්නේ නුවරින් මිදලා මාත්‍රයට ආපු කෙනා දැන් චේතු විමුක්තිය. අතනින් මිදලා යනවා. නුවරින් මිදලා මෙතන ඉන්නවා. හැබැයි දැන් මාත්‍රයේ තියෙන ධර්මයන්ගේ අහුවල බැඳෙන්න ඉන්න පුළුවන්. ප්‍රඥා විමුක්තිය මොකද කරන්නේ? මාත්‍රයේ තියෙන ධර්මයන්ගේ ඇත්තේ තියෙන්නේ දැකලා මෙතන අල්ලගන්නේ. ඊළඟට මෙයා මෙතන දඹුල්ලට යනවා. දැන් නුවරින් මාත්‍රයේ දෙකේම මිදලා දැන් දඹුල්ලේ ඉන්න ධර්මයන්ගේ බැඳිලා ඉන්නවා. ප්‍රඥා විමුක්තිය මොකද කියන්නේ? එතන තියෙන ධර්මයන් අල්ලන්නේ. චේතු විමුක්තිය ප්‍රඥා විමුක්තිය උපකාරය ප්‍රඥා විමුක්තිය චේතු විමුක්තිය උපකාරයි. ඒ වගේ කාම මට්ටමින් අයින් කළා රූප මට්ටම රූප භව මට්ටම ලබා දෙන චේතු විමුක්තිය. රූප භව මට්ටමේ නොරැවටෙන ප්‍රඥාවයි. රූප භව මට්ටම අයින් කළා අරූප භව මට්ටම ලබා දෙනවා. චේතු විමුක්තිය. අරූප භව මට්ටමේ නොරැවටෙනව මොකද්ද? ඒ වගේ තුන් භූමියම මුදවලා ඇත්ත ඇති හැටි පෙන්වන තැන පැමිණ වාසය කරන ඉඩ සකස් කරලා දෙනවා චේතු විමුක්තිය. අනිමිත්ත බව, ශුන්‍යත බව, අපනිත බව. මේ ධර්මයන්ගෙන් මේ නිමිත්තන්ගෙන් අනිමිත්තයි, ශුන්‍යතයි, අපනිතයි, අනිමිත්ත, ශුන්‍යත, අපනිත ධර්මයන්ගේ ඇත්ත පෙන්වනවා මෙන්න මෙතන. ප්‍රඥා විමුක්තිය. ඒ ප්‍රඥා විමුක්තිය කියන්නේ තමයි මේ චේතු විමුක්තිය අපෝක්ෂය වෙනස් වෙන්නේ. එතකොට මේ චේතු විමුක්ති ප්‍රඥා විමුක්ති දෙක යෙදුනහම ස්පර්ශ ආයතන 6 සම්පූර්ණම ස්පර්ශ ආයතන 6 තුල සත්ව පුද්ගල ආත්ම භාවයෙන් හෝ ද්‍රව්‍ය කර්ම කිසිවක් නෑ දකින්නේ. එතකොට තමයි පුරාණ කර්මයට හටගත් විපාකයේ පරිහරණය කරතොත් නැවත භවයක් හදන්න නැවත නාම රූප දෙක හදන්න මානසික තියෙන කර්ම කෙලෙස් ගති ටික මොහොත ගන්න රටේ පාස් කරලා මේ මෙතෙන්ට මේ චේතන විදිහට කියනවා රහතන් වහන්සේ කියනවා. ඔන්න ඔය විදිහට අනිමිත් ශුන්‍යත අපනිත කියන චේතු විමුක්තිය ලබාගත්තාම සාක්ෂාත් වෙනවා. මතු මේ වගේ ස්පර්ශ ආයතනය උපදින්න හේතු නැති කළා මේ ස්පර්ශ ආයතන ආයි මතු මුකුදින් ස්වභාවයටපත් කළා. දැන් හටගත් ස්පර්ශ ආයතනයක් දිනන ආහාර නිරුද්ධ වෙනකොට ආහාරපත්තේ හටගත් ඒ ධර්ම ආහාරපත්ත නිරුද්ධයි කියන මොන තමයි. අතීතයේ සිහි කළොත් ඇහැ රූප චක්කු විඥාන නිරුද්ධයි කියන මොන හම්බ වෙනවා. අනාගතයේ සිහි කළොත් ඇහැ රූප චක්කු විඥානේ ශුන්‍යතාවය හම්බ වෙනවා. ජීවිතේ නිරෝධ සංඥාවෙන් පස්සේ ශුන්‍යතාවය ජීවත් වෙනවා. එතකොට
මෙන්න මේ සම්මාදිට්ඨිය කියන ටිකක් ගැඹුරුයි ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ සම්මාදිට්ඨියට සීලයක් ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡා සම්පූර්ණවචනා කියන කාරණාවද පරිත් උපකාරී වුණා. ඔයගලට අද තේරුණා නම් නොවටුණා නම් මේ අහගත්ත දේ තව ඔයගලන්ට පැහැදිලි වෙන්න තියෙන මාධ්‍ය ටිකක්. අද තේරුච්ච මේ කාරණාව නොවටුණු මේ කාරණාව නැවත නැවත පැහැදිලි වෙන්න සීලයක පිළිතලා ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම සාකච්ඡා කරමින් සමථ උදව් කරගෙන විදර්ශනා කරනවා නම් මෙන්න මේ හරහා සම්මාදිට්ඨිය මහත් බවට විපුල බවට වැඩිමට යනවා. ඒ මහත් බවට විපුල බවට වැඩිමට මේ සම්මාදිට්ඨිය චේතන විමුක්ති ප්‍රඥා විමුක්ති කියන විමුක්තිය ලබා දෙනවා. කෙලෙස මුක්තිනා මුක්තිනාගේ මොනවාද? ඉතින් මේ දේශනාව ගැඹුරුයි ගැඹුරු පාඩියුක්තයි. නමුත් ගැඹුරු වුණත් මේක ගැඹුරුයි කියලා අතහරින්න එපා. අනන්ත සංසාරය අපි හැමදෙනාම මේ දිව්‍ය මේ වගේ ධර්මයන් වුරු නොකලන්තා පුරුදු නොකලන්තා. අද දවසේ හරි අපි වැටි නැගින පොඩි කාලේදී අපි අද දුවන්න පයින්න පුළුවන් වුණාට එහෙම දුවන්න පයින්න බෑ කුංචිම කාලේ. නැගිට්ටේ වැඩි. නමුත් අද දුවන්න පයින්න පුළුවන් ඒ වගේ ධර්මයට අපි වැටි නැගිටින කාලේ නේ. එහෙනම් අතහරින්න එපා. වැරදි හරි පැටලි හරි මේ කියන්නේ මොකද කියන කාරණාව තේරුම් ගන්න එක එක ප්‍රතිපදවල වලින් නැවත සාකච්ඡා. ආනකොට ඕගොල්ලෝ මේ වචන ඉස්සරහ නොගැඹුරු වෙනවා. වචන තේරෙන්න ගන්න. එතකොට ආලයක් කරනකොට මේ ධර්මයේ ඕගොල්ලන්ට ගැඹුරු නැතුව සම්පූර්ණම උත්තර තේරෙන විදියක් වෙනවා. ඉතින් තමන්ගේ ජීවිතය තමන්ගේ ජීවිතේ මේ ජීවිතේ හදා ගන්න පුළුවන්. ඒ සඳහා මේ දේශනාව හේතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි මතක් කරගන්න කලින් ඉන්නවා මේ විද්‍යාර්ථීතර පිළිවෙලේ විහාරාධිපති අවසරයි අපි මුලින්ම තරාතුවේ කමිටි ස්වාමීන් වහන්සේටම මම ඉන්නවා මට මේ දේශනාව සඳහා ආරාධනා කළා කතා කළා වාරගත්තා. ඉතින් විශේෂයෙන්ම තුමා ස්වාමීන් වහන්සේට ඉතින් මහා සංඝරත්නයට මේ සිදුකලාව පිළිබඳව මම තුමා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් ඉතින් මේ අපේ ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මඟ පිළිවීමෙන් මේ පින්වතුන් අද දවසේ නිබඳු ගැඹුරු වුණා. නිබඳු බණ පදයක් අහලා ජීවිතේ යම් පමණක් එක වචනයක් හෝ තේරුම් ගන්න පුළුවන් වුණා. ඒක අනන්ත සංසාර සාපේක්ෂ මනසාර ලාභයක් අපිට. ඉතින් නිබඳු වටිනා අර්ථලාභය ජීවිතේ සිද්ධ කරගන්න අපිට පුළුවන් මේ අපේ පූජ්‍ය බෝපියේ ශ්‍රී සුදර්ශන ස්වාමීන් වහන්සේයි. කිම්වත් ස්වාමීන් වහන්සේගේ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන ඉපදෙන්න සිංකල උපන්. ඒ ඉපදීම අපි හැම දිනකටම මහා පිනක් වෙනවා. ස්වාමීන් වහන්සේ ජන්මදිනේ මම හිතන්නේ අද යාළුවෝ නෙමෙයි මම හිතන්නේ. තව දවස් ඉතින් කොහොම හරි මේ ජන්මදිනය නිමිති කරගෙනයි අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඉතින් මේ තුලින් දැනෙච්ච සියලුම කුසල ධර්මයන් විශේෂයෙන්ම අපි බෝධි ශ්‍රී ස්වාමීන් වහන්සේට කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේට නිදුක්කව ජීවුකව සෝපත් භාවයේ ජීවිතයක් දෙත්වා කරමින් සාසන මාර්ග කටයුතු දියුණු කරගන්න ශක්තිය ධෛර්යය නොවතුම ලැබේවා ප්‍රාර්ථනා කරමු.